ගමුද? ඔව් මට ඇහෙනවා. ළමයි ඔන්න සුබෝදැසනක් ඇහෙනවනේ හැමෝටම. එතකොට අද අපි කතා කීවෙන් දවසද කියලා සටහන් කරගෙන ඇති. දැන් ලස්සනට වාඩිලා පිළිවෙල මේසය අස් කරගෙන වතුර එකක් අර තේ එකක් ළඟ තියාගෙන අනිත් අයට කරදර කරන්න එපයි කියලා වෙනම තැනක් හරි ගස්සගෙන එහෙම දැන් කරලා තියෙනවානේ. දැන් මේක සෑහෙන පුරුදු වෙන්නේ. මේ ලර්නින් නැත්නම් ඔය පාරේ හන්දියේ සාලේ කුස්සියේ තියාගෙන මේක කරන්න බෑනේ. ඒතර ඒ වැඩත් එක්ක අහිනු ඔන්ලයින් ඉගෙන ගන්නකොට ඒකට වෙනම පොඩි තැනක් හදාගෙන තමන්ගේ පහසුකම් අනුව කරදරයක් නැතුව මේ වැඩේ කරගන්න පැය දෙකක් ලෑස්ති කරගෙන ඇති කියලා මම හිතනවා. දැන් තමන්ගේ ළමයින්ටත් ඔන්ලයින් ඉගෙන ගන්නකොට එහෙම මොකක් කරේ ඉගෙනුම් තැනක් හරි ගස්ස ගන්න වෙනම කරදරයක් නැති සද්ද නැති අනිත් අය බාධාවක් නැති එහෙම දේවල් ඔන්ලයින් අධ්‍යාපන ඉස්කෝලම ඒ වෙලාවට හරියටම 9ට පාඩම් පටන් ගන්නවා නම් අර ඉස්කෝලේ යනවා වගේම ටයි දාලා ඔක්කොම දාලා ගුරුවරයාට තේනවනේ ඔක්කොම දාලා සපත්තු දාලා සේරම දාලා අර ඉස්කෝලේ වගේම ටේබල් එකක් වෙනම ගෙදර කාමරේ හරි ගස්සලා තියෙන වාඩි වෙලා කවුරුත් නැහැ ළමයා ඔක්කොම පාසුකම් දීලා දෙමාපියෝ පිටින් බලනවා ඇති ඒකල්ලා ඉගෙන ගන්න. ඉතින් දැන් ඔයා නම් යුනිෆෝම් එකක් එහෙම දාන්න නැතුව ඇතිනේ නේද? මේ යුනිෆෝම් එකක් දාලා නැතුව සාමාන්‍ය විදිහට ඉන්නවනේ ඒක කමන්නේ නැහැ. හැබැයි ඉගෙනුම් පරිසරයක් හදාගන්න. අනිත් අය සම්බන්ධ වෙන්නේ නැති පොඩි ළමයි ඉන්නවනේ ඒගොල්ලන්ට සම්බන්ධ වෙන්න බැරි. ඊළඟට ගෙදරට අමුත් වෙනවනම් ඒ අය එනකොට කෑ ගහන ඒවා කරන ඒවා කුස්සිය උයන ඒවා අර මෙහෙන් නැති වෙනම තැනක් හරි ගස්සගෙන ඇති කියලායි විශ්වාස කරන්නේ. දැන් ඉතින් මේ සිද්ධිය අවුරුදු කහමාරා දෙකක් විතර දැන් කිට්ටු වෙන්න එනවානේ තත්ත්වේ. ඒ අනුව තමනුත් මගගෙන ඇති. එතන පොඩි පුස්තකාලයක් වගේ පොඩි කාමරයක මොකකයි පොත් ටිකක් තියාගෙන එහෙම සකස් කළ ඇති කියලා විශ්වාස කරනවා. දැන් මම මේ වෙනම තියෙනවා ඒ වගේ එහෙම ලෑස්ති කරලා ඉන්නේ. එහෙම නේද කට්ටිය? ඇහෙනවද පුතා? අද මොනිටර් පුතා කතා කරන්නේ නැහැ. නැද්ද එයා? ඔව් සර් ඇහෙනවා. හරි. හොඳයි. එහෙනම් ඔන්න ළමයි අද කීවෙනි දවසද ඔක්කොම පිළිවෙලට දින දාගෙන ඉරේසර්, පෑන්, පැන්සල් ඔක්කොම ලෑස්ති කරගෙන ඇති. දැන් අපි මේ කතා එතකොට ඒ අර්ථය අපි කතා කරලා තියෙනවා. ඉස්සෙල්ලාම අන්තර්ජාලය පිළිබඳ හැඳින්වීමක් කතා කරලා තියෙනවානේ. ඊට පස්සේ ඒ යටතේ අන්තර්ජාලය කියන්නේ මොකද්ද? වලාකුළු තොරතුරු අන්තර්ජාලයේ සංරචක ඊට පස්සේ වෙබ් කියන එකේ පරිණාමය ඔහොම කතා කරලා අපි ඇවිත් තියෙනවා මේ අන්තර්ජාලයෙන් තොරතුරු හොයාගන්නනේ අපිට ඕන වෙන්නේ. අන්න එතෙන්ට. ඒ අනුව අන්තර්ජාලයෙන් තොරතුරු හොයාගන්නකොට මේ Google කියලා සෙවුම් යන්ත්‍රයක්. ඒක සෙවුම් යන්ත්‍රයක්. ඒ කියන්නේ අපි වෙනම කතා කරනවා පාවිච්චි කරන ලෝකේ බහුතරයක්. ඉතින් ඒක කොහොමද පාවිච්චි කරන්න කියලා අපි කතා කරා. ඒක සාම්ප්‍රදායිකව නැත්නම් ඵලදායි නැති ක්‍රමයක් කතා කළා. මෙතන වචනේ ටයිප් කරලා හොයනවා. ඒකේ කිසි තේරුමක් නැහැ හොයාගන්න බෑ. ඵලදායි ක්‍රමයක් කතා කළා පියවර 6යි. එයින් එක පියවරක් පූර්ව සූදානම්. ඒක තමයි තමන් මෙතෙන්ට එන්න ඉස්සෙල්ලා මේකේ තියෙන තොරතුරු රූපාකාර ගැන අවබෝධයක් ගන්න එක. ඊට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ පරිගණකය මුලින්ම ඉමේජ් වලින් බලනවා. දෙවෙනුව වීඩියෝ YouTube වලින් බලනවා. තුන්වෙනුව PowerPoint presentation වලින් බලනවා. හතරවෙනුව portable document file වලින් බලනවා PDF. පස්වෙනි එක I am feeling lucky කියලා මෙතන ගහලා බලනවා. එතකොට වාට කිසි කරදරයක් නැතුව අනවශ්‍ය ලිපි මොකුත් එන්නේ නැතුව නිරුපද්‍රිතව Tamanට ඉතාම ඉක්මනට අදාළ තොරතුරු හොයාගෙන යන්න පුළුවන් කියලා කතා කරා.
ඊට පස්සේ අපි කතා කරා මේ Google පාවිච්චි කරනකොට උපක්‍රම රාශියක් තියෙනවා. ඒවා හොයාගන්න ඔක්කොම මට කතා කරන්න වෙලාවක් නැහැ. එතකොට අපිට ලේසි නැත්තම් සාමාන්‍යයෙන් අන්තර්ජාලයෙන් ඕන එකක් හොයාගන්න පුළුවන්. නමුත් කෙටියෙන් ඉක්මනට මේ වැඩේ කරගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එයින් එක උපක්‍රමයක් විදිහට අපි කිව්වේ අපිට මොකද්ද අපි එක උපක්‍රමයක් විදිහට කිව්වේ අපි කිව්වා පළවෙනි එක මොන්න අපිට වෙලාව බලා ගන්න පුළුවන් ලෝකේ රටවල් වල නේ දැන් උදාහරණ ගත්තොත් ඔන්න දැන් මට ඕන වෙනවා මේ වෙලාවේ කැනඩාවල ටොරොන්ටෝ වල ටයිම් එක කොච්චරද කියලා බලා ගන්න. කැනඩාව අහලා තියනා නේද? අපිට බටහිරෙන්නේ තියෙන්නේ. කැනඩාවේ ටොරොන්ටෝ වල ඒතර කරන්නේ ඒ රටේ නම ලියලා ටයිම් කියලා ලියනවා. මෙතන ලියනවා ටොරොන්ටෝ ටයිම්. ඔන්න දැන් හරි මෙන්න වෙලාව. මේක නැත්නම් අන්තර්ජාලයෙන් හොයන්න ගියාම ගොඩ වෙලා යනවා සෑහෙන ඉක්මනට හොයාගන්න පුළුවන්. දැන් මේක කියවලා බලන්න. ටොරොන්ටෝ කැනඩාවල කවුරු හරි යාළුවෝ නෑදා ඉන්නවද? 22යි 25යි. ඒ කියන්නේ පැය 24 වෙලාව ඉන්නේ. පැය 12 වෙලාවෙන් නම් කීයද දැන්? මේකෙන් අඩු කරන්න ඕන 12. එතකොට කීයද? 10:45යි. මේකෙන් 12ක් අඩු කරන්න එපා. 10:45යි. ඇහෙන්නේ නැද්ද? දැන් රෑ 10:45 වෙලාව. බලන්න දිනේ කාදද කියලා. දැන් අපේ රටේ දිනේ අද සැටර්ඩේ ඕගස්ට් 7. අද අපි සෙනසුරාදා අගෝස්තු 7 වෙනිදා. හැබැයි කැනඩාවේ නම් ටොරොන්ටෝ වල සිකුරාදා අගෝස්තු 6 වෙනිදා. රෑ 10:45 වෙලා. ඉතින් මේ ලෝකේ ස්වභාවය මේක තේරුම් ගන්න. ඔයා හිතන්න එපා හැමතැනම ලංකාව වගේම කියලා. දැන් අපිට අද වෙලාව හැබැයි කැනඩාවේ අයට ඊයේ තාම සිකුරාදා. සිකුරාදා රෑ 10:45. දැන් අපි සිකුරාදා ඊයේ 10:45 පහුවෙලා ගොඩාක් වෙලා ගිහිල්ලා පැය 10 ගන්න. අපිට මේ උදේ අනිත් එක අපිට අද සෙනසුරාදා අගෝස්තු 7 වෙනිදා. හැබැයි අර මේ බටහිර පැත්තේ තියෙන ටොරොන්ටෝ වල කැනඩාවේ තාම සිකුරාදා අගෝස්තු 6 වෙනිදා 7 වෙනිදා නෙවෙයි වෙලාවත් රෑ 10:45. එහි අය නිදා ගන්නව ඇති දැන්. ඒ නිසා ලෝකේ අපිට යම්කිසි රටක වෙලාවක් බලන්න ඕන නම් හරි ලේසි ඒ රටේ නම ගහලා ටයිම් කියලා ගන්න. ඊළඟට අපි කිව්වා අපිට වැඩ කර කර ඉන්නකොට කැල්කියුලේටරයක් ඕන නම් ඉතින් කැල්කියුලේටර් අන්තර්ජාලයෙන් ගන්නත් පුළුවන්. ඔයාගේ පොත් රාක්කේ අරහිමින් ගන්නත් පුළුවන්. ඒවා යනකොට වෙලා යනවනේ. ඔයා මෙතන ඉලක්කම් දෙකක් මොනවාරි ගහනවා. 4 එකතු කිරීම 5. පොඩි ඉලක්කම් දෙකක් ගන්න. ගහලා බලන්න. එතකොට ඔයාලට කැල්කියුලේටරයක් හම්බෙනවා. ඔයාලට ලේසියෙන්ම ඔයාගේ අනික තාම සේරම අංග තියෙන කැල්කියුලේටර්. දැන් ඔයාගේ කැල්කියුලේටර් සමාඩ මේ sin cos අහලා තියෙනවනේ මේවා. මේවා නැතුව ඇති log එහෙම. ඔක්කොම තියෙන කැල්කියුලේටරයක් තියෙනවා. ඒකට ඔයාට ආයි කොහෙවත් යන්න ඕනේ නැහැ. ඔයා වැඩ කරන තැන ඉඳලා ඒ කටයුතු කරන්න පුළුවන්. එතකොට මොනවද අපි කතා කරපු උපක්‍රම දෙකක්. එකක් තමයි අපිට වැඩ කර ඉන්නකොට අන්තර්ජාලයෙන් කැල්කියුලේටරයක් ගන්න පුළුවන්. දෙවෙනි එක අපිට වැඩ කර ඉන්නකොට ලෝකේ ඕනම රටක වෙලාවක් බලන්න පුළුවන්. එතෙන්ට නිකන් අපි කතා කරලා තිබ්බා. ඉතින් අපි අද කතා කරන්නේ ඊළඟ උපක්‍රමය. එතනද තමයි අද කතා කරන්නේ. ඊළඟට අපිට වැඩ කර ඉන්නකොට ඕන වචනයක් තියෙනවා. ඒකේ සිංහල තේරුම හොයාගන්න බෑ. අපි තුමු දැන් මෙතන අපි ඕපන් කරගෙන ડોකියුමන්ට් එකක් කටයුතු කරනවා. වචනයක් තියෙනවා. එතකොට අපි තුමු මේ සෙකන්ඩ් කියලා තියෙනවා කියලා දැන් දන්නේ නැහැ ඔයා සෙකන්ඩ් කියන්නේ මොකද්ද කියලා. දැන් මේක හරි මොනවා හරි ડોකියුමන්ට් එකක් මෙතන අරගෙන දැන් ඔයා කියවනවානේ. කියවනකොට මේකේ ඉතින් විවිධ වචන තියෙනවා. දැන් ඔයා පත්තරයක් කරන් පොතක් අරන් බලනකොට ඉංග්‍රීසි ඔයා ඩික්ෂනරි බලනවානේ. වචන තේරුම දන්නේ නැතුව. දැන් වගේ මේක කියවනකොට ඔන්න වචනයක් හම්බුණා. ඔන්න මේ වචනේ තේරුම දන්නේ නැහැ සෙකන්ඩ්. දැන් ඉතින් මේක හොයන්න මොකද කරන්නේ? දැන් ඔයා මල්ලසේකර ඩික්ෂනරි පෙරලා බලන ඒවා සාම්ප්‍රදායික ක්‍රම නැත්නම් ඔන්ලයින් ඩික්ෂනරි එකක් ගිහලා මේක බලන්න පුළුවන්. ඊට පස්සේ මේක නවත්තලා මේක ඇතුලේ ගොඩ බලන්න පුළුවන්. ඉතින් ඒවා එතකොට කල් යනවා.
ඒවට ගොඩක් වෙලා යනවා. ඒතකොට ලේසිම දේ තමයි මෙතන ගහනවා ඔයාගේ වචනේ ගහලා සිංහල කියලා ගහනවා. අපි හිතමු ඔන්න subtle ඔන්න වචනයක් තියෙන S U B T L E ඔන්න ඔයා කියවනකොට වචනයක් හම්බුණා. ඔයා දැන් මේ ලිපිය අන්තර්ජාලයේ කියවන මෙතන පල්ලෙහා තියෙනවා. එතකොට ඔන්න මේ වචනේ ප්‍රොනවුන්ස් කරන හැටි දන්නෙත් නැහැ. මේකේ සිංහල තේරුම දන්නෙත් නැහැ. දැන් ඔයා මොකද කරන්නේ? මේ වචනේ මෙතන ගහලා ඊට පස්සේ ගහනවා in සිංහල කියලා. ඔයා මේ වචනේ ප්‍රොනවුන්ස් කරන හැටි දන්නෙත් නැහැ. මේක සබ්ටල් කියන්නේ නැහැ. මේක ගහනවා in සිංහල. in සිංහල. දැන් ඊට පස්සේ මේතන තියෙන මේ ලෙන්ස් එකට කාටු කරනවා. දැන් උත්තරේ හරිය ලේසි. ඔන්න දැන් මේ වචනේ තේරුමක් තියෙනවා. අනිත් පැත්තේ මේක ප්‍රොනවුන්ස් කරන හැටිත් තියෙනවා. ඔන්න මේ වචනේ ප්‍රොනවුන්ස් කරන හැටි මේ T අකුර නිශ්ශබ්දයි silent letters. අහලා තියෙනවද ඉංග්‍රීසි වල silent letters? මේක ප්‍රොනවුන්ස් කරන්නේ අහගන්න. subtle subtle subtle. ඔයාට subtle 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 කියන්නේ subtle. එතන මේ සිංහල සියුම් ඒකත් සිංහලෙන් කියනවා. සියුම් 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 සියුම්. ඔයාට මේ අන්තර්ජාලයෙන් වැඩ කරනකොට වෙනවා ඉංග්‍රීසි වචන සමහරක් තියෙන ඔක්කොම වචන මේ ඔක්කොම වචන ඔයාලා දන්නේ නැතුව ඇති. මේකේ තියෙන ඔක්කොම වචන දන්නේ නැතුව ඒක කමක් නැහැ. ඒවා මෙතන ගහලා සිංහල කියලා ගන්න. ඒකට ඔයාලට තේරුමයි ප්‍රොනන්සියේෂන් එකයි එන්නේ. මේක වෙනම හොයාගන්න පුළුවන්. හැබැයි ඒකට ගොඩක් කල් යනවා. සාමාන්‍යයෙන් ඔය අව කරන ගමන් පල්ලෙහා තියෙන ඩික්ෂනරි බලලා පාවිච්චි කරන මුද්‍රිත ඒවා කල් යනවා. අනිත් පැත්තෙන් ඔන්ලයින් ඩික්ෂනරි එකක් මේකේ අරගෙන ඒකෙන් බලනවා. කල් යනවා. තව වෙන ක්‍රම තියෙනවා. ලේසිම ක්‍රමය තමයි ඒ වචනේ ගහලා in සිංහල කියලා ගහනවා. මොකද්ද කරන්නේ? තමයි වචනේ ගහනවා. orange O R A N G E. orange කියන එක දන්නේ නැහැ මොකද්ද කියලා. orange in සිංහල. සිංහල. orange in සිංහල. ඊට පස්සේ මෙතන on orange. ඒ තැඹිලි කියලා ලියලා තියෙනවා. orange කියන්නේ අර තැඹිලි පාට මෙතන. දොඩම් කියන එක නෙවෙයි. orange 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 ඒ වාගේ. මෙතන apple කියලා ගන්න A P P L E. ඔයා දන්නේ apple කියන්නේ මොකද්ද කියලා? in සිංහල. අර මෙතනමත් පෙන්නනවා. ඒක මේ ප්‍රාණලත් දාලා ටිකක් කරන මෙතන ස්පීකරයක් එනවා සද්දක් කරලත් පෙන්නනවා මේ. apple apple සිංහල නුත් කියනවා. apple apple තේරුණාද? හරි. එතකොට ඔන්න තුන්වෙනි උපක්‍රමයක් කතා කරා. ඉතින් ඒ වගේ උපක්‍රම ගොඩ තියෙනවා. ඉතින් ඔක්කොම කතා කරන්න වෙලාවක් නෙවෙයි. ඊළඟට අපි කතා කරන්නේ අපිට ගොඩක් ප්‍රයෝජන ගොඩක් තියෙනවා. දැන් ඔයා ඊට ඉස්සෙල්ලා ඕන තරම් කරලා ඇති වාගේ පරිගණකේ වැඩ කරනකොට ඔයා Microsoft Word කියලා. ඔයා මේකේ Word එක අරන් මේ තියෙන Word document එක Microsoft Word මේ Word document එක අරන් ඔයා මේකේ type කරන්න. ඕන තරම් කරලා ඇති මේ Microsoft Word. ඒතර ලිපි ලේඛන ලියන්නේ අද ඉතින් ඕනම තැනක ඕනම ළමෙක් දන්නවනේ ආන්දු කන්තෝරුවක ඔක්කොම දැන් ටයිප්‍රයිටර් එක දැකලා තියෙනවද ඔයා? ඉස්සර ටයිප්‍රයිටර් එක එකක් තිබ්බා මෙහෙම කරකවන ඒකට ටයිප්‍රයිටිං වලට වෙනම පන්ති ගියා. අර බොත්තම් තද දැකලා තියෙනවද මේක? ඒක කටුගෙට ගිහිල්ලා ඇති මං හිතන්නේ. ටයිප්‍රයිටරේ දැන් ටයිප්‍රයිටර් නෑනේ. දැන් ඕනම තැනක ඔෆිස් එකක ඕනම පොඩි කන්තෝරුවක ඕනම ගෙදරක මේ අපි මේකේ ටයිප් කරන්නේ. මේකට කියන්නේ Microsoft Word. ඔයා මේක ටයිප් කරනවා. දැන් ඔයා
ඔයාගේ ඉස්කෝලේ නිවාඩු විල්ලුම් පත්‍රේ ටයිප් කළා. නිවාඩු යන්න නිවාඩු ටයිප් කරා. දැන් ඉතින් මේක ටයිප් කරලා මේ නිවාඩු විල්ලුම් පත්‍රය ඔයාට ඉස්කෝලේ ගියානේ ඔන්න දෙන්න ඕනේනේ. දැන් ඉස්කෝලේ ගිහපුවාම ඉස්කෝලේ කම්පියුටරේ නෑනේ මේක. ඔයාගේ ගෙදර කම්පියුටරේ මේක වැඩ කරේ. එතකොට මේ ඔයාගේ නිවාඩු ඇප්ලිකේෂන් එක නැත්නම් ඔයා හදපු ආයි වෙන කොහෙවත් නැහැ. ඔයා ඉස්කෝලේ යනවා නම් එනවා ඉතින් ඉස්කෝලේත් කම්පියුටරේ අරගෙන ඒකෙන් print out එකක් ගන්න ඕනේ. ඔයා කොහේ හරි ටවුමට යනවා නම් ටවුමේ ගිහිල්ලා එහෙන් print out එකක් ගන්න ඕනේ පරිගණකයක් අරන් යන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා මොකද කරන්නේ? මේක පෙන් ඩ්‍රයිව් එක දන්නවද? පෙන් ඩ්‍රයිව් එකක දාගෙන ගිහිල්ලා එතනින් ඒ කම්පියුටරේට දාලා ගන්නවා. ඉතින් මේවා එතකොට කරදරයිනේ. ඒ නිසා අන්න අර cloud information තියෙනවා. එතකොට දැන් මේක ඔයාගේ ගෙදර කම්පියුටරේ ටයිප් කරා නම් ඔයා යන තැන කම්පියුටරේ අරන් යන්න ඕනේ. එක්කෝ මේක පෙන් ඩ්‍රයිව් එකක ගබඩා කරලා දන්නව නේද පෙන් ඩ්‍රයිව් එක කියන එක. ඒක හරි CD එකක හරි ගබඩා කරලා ගිහිල්ලා ඒ තැන කම්පියුටරේට දාලා ගන්න ඕනේ. ඒතර ඕවා කරදරයි. ඒ නිසා දැන් ඔයා මේ කරන දේවල් මේ ඔයාගේ කම්පියුටරේ නැතුව මේ ක්ලවුඩ් එකේ ගබඩා කරන්න හරි ගස්සලා තියෙනවා. ඔයාගේ කම්පියුටරේ විතරක් මේක ගබඩා කරන්නේ නැතුව වෙන ගබඩා තියෙනවා වලාකුළු. ඔයා ඕන තැනක යන්න පුළුවන් වලාකුළේ තියෙන්නේ ගිහලා එතනින් ගන්න පුළුවන්. ඒ නිසා ඔයා මේක ක්ලවුඩ් එකේ ටයිප් කරොත් ඔයා ඉස්කෝලේට ගිහුවාම ඉස්කෝලේ කම්පියුටරේ අනිවාර්යයෙන්ම තියෙනවා. ආයි කම්පියුටරේ ඔයාගේ ලැප්ටොප් අරන් යන්න ඕනේ නැහැ. මොකද ඔයා ක්ලවුඩ් එකේ ගබඩා කරලා තියෙන්නේ. එහෙ ගියත් ඒ ඕන තැනකින් ඒක ගන්න පුළුවන්. අන්න ඒකට අපි කියන්නේ ක්ලවුඩ් පහසුකම කියලායි. ඒතකොට දැන් මේ වගේ ඔයා මතකද Microsoft Word තියෙනවා. ඊට පස්සේ PowerPoint තියෙනවා නේද? Microsoft PowerPoint. ඊට පස්සේ සංකල්පයේ අබුදාන්නේ ඔය පඩි හදනේ වාරේ මේවා Excel නේ. ඒවා ඔක්කොම එතකොට ඒ කම්පියුටරේට විතරයි. වෙන තැනක යනවා නම් එක්ක ඔයාගේ කම්පියුටරේ අරන් යන්න ඕන. එහෙම නැත්නම් ඔයා ඒක පෙන් ඩ්‍රයිව් එකක දාගෙන යන්න ඕන. ඒතකොට කරදරයිනේ. ඒ නිසා දැන් මේවා ක්ලවුඩ් වල තියෙනවා ගබඩා කරලා. ඒ නිසා Google Drive එක. එතකොට ඔයා මෙතන කරන එක ඔයාගේ මේ කම්පියුටරේ නෙමෙයි ගබඩා වෙන්නේ cloud එකේ. ඔයා යන ඕන තැනක cloud එක මෙන්න cloud එක අන්න යනවා Google application. ඉතින් Google වල දාලා තියෙන cloud පහසුකම තමයි මේ drive එක. මේ තියෙන්නේ Google Drive. මේ Google Drive එකට ක්ලික් කරන්න. එතකොට ඔයාට අර Microsoft Word වල වගේ Microsoft PowerPoint වල වගේ Microsoft Excel වල වගේ නැතුව cloud එකේම ගබඩා කරන එකක් තියෙනවා. මේ තියෙන්නේ cloud එකේම ගබඩා කරලා තියෙනවා. මම මේ ගබඩා කරපුවා තියෙනවා. එතකොට මම එක තැන් pen drive අරන් යන්නේ නැහැ. මගේ laptop එක අරන් යන්නේ නැහැ. මම විතරයි යන්නේ. ඕනම තැන ගිහපුවාම cloud එකෙන් මට ගන්න පුළුවන්. ඒ නිසා cloud එකක් තියෙනවා. එතකොට කෙටි යොදම මෙන්න my drive අන්න මේකේ පාවිච්චි කරන්න මෙන්න මේ. මෙන්න දැන් ඔයා Microsoft Word වෙනුවට තියෙන Google Doc. Microsoft PowerPoint වෙනුවට තියෙන්නේ Google Slide. Microsoft Excel වෙනුවට තියෙන Google Sheet. මෙන්න මේ තුන ගැන ඉතා හොඳ පුහුණුවක් ලබා ගන්න ඕනේ. දැන් ඔය Microsoft Word Microsoft PowerPoint, Microsoft Excel දන්නව නේද මේවා? ඕනම පොඩි බබෙක් දන්නේ මේවා තමන්ගේ කම්පියුටරේට විතරයි. Microsoft Word වලින් ලියන එක. Microsoft Slide වලින් PowerPoint presentation. Microsoft Sheet වලින් අර පඩි ලැයිස්තු ලකුණු ලැයිස්තු දාන sheet තියෙනවා. එතකොට මේවා ඒ තැන්වල පරිගණක යනකොට අරන් යන්න බෑ. අපි pen drive එක දාගෙන යන්න ඕන නැත්නම් අපේ laptop එක හරි computer අරන් යන්න ඕන. ඒකට කරදරයිනේ. ඒ නිසා Google company අපිට cloud පහසුකමක් දීලා තියෙනවා. අපේ තොරතුරු cloud එකේ ගබඩා කරන්න පුළුවන්. අපි යන්න විතරයි තියෙන්නේ ඕන තැනකින් ගන්න පුළුවන්. එහෙම එකක් තමයි මේක. ඔන්න Google Doc. මේවා ඉතින් ගොඩාක් පුරුදු වෙන්න ඕන. Google Doc කියන්නේ අර Microsoft Word වලට තියෙන එක.
Google Sheet කියලා කියන්නේ Microsoft Excel වලට තියෙන එක. Google Slide කියලා කියන්නේ Microsoft PowerPoint තියෙන එක. ඉතින් ඔන්න මම Google Doc පෙන්නනවා. ඔන්න Google Doc. දැන් ඔයා ලියන නිවාඩු විලුම් පත්‍රයේ මේකේ ලියනවා ලියලා තියෙනවා. ඒතකොට මේක ඔයාගේ cloud එකේ ගිහලා ගබඩාවේ. ඒක වහම ඒක ගන්න පුළුවන් මේක. Microsoft Word නම් දාගෙන යන්න ඕන නැත්නම් CD එකක දාගෙන යන්න ඕන නැත්නම් ඔයාගේ laptop එක අරන් යන්න ඕන. ඒවා කරදරයිනේ. දැන් ඔයා ලියන නිවාඩු application එක ඔයාගේ Google Doc වල ඉන්නේ. හැබැයි cloud එකේ ගබඩා වෙලා තියෙනවා. ඒ නිසා ඔයා ගිහිලා ඕන පරිගණකයකින් ගත්තාම මේක ගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේක Google Doc. ඉතින් ඒක ගොඩාක් පුරුදු වෙන්න ඕන එකක්. මම ඒක එක ට්‍රික් එකක් විතරයි කියලා දෙන්නේ. ඊළඟට දැන් ඔයා මේවයි ටයිප් කරනකොට කීබෝඩ් එක ඕනනේ ඔයාට. මේ කීබෝඩ් එක අරන් ඔයාට අකුරුත් බෑ සමහර සිංහල හොයාගන්න බෑ ඉංග්‍රීසි කීබෝඩ් එක. ඊළඟට කීබෝඩ් වල අකුරු වලට උඩින් සිංහල අකුරු ලියලා අර මේ ගොඩාක් තියෙනවා දැකලා තියෙනවනේ. දැන් මේ කීබෝඩ් එකක් අල්ලන්නේවත් නැතුව ඔයාට කටින් කියලා ටයිප් කරන්න පුළුවන්. අන්න ඒක පුරුදු වෙන්න. දැන් ඇසයින්මන්ට් ඕගොල්ලෝ හන්දි හන්දි ගාන ගිහිල්ලා ඒ පරිගණක මධ්‍යස්ථාන දීලා නේ ටයිප් කරගන්නේ. විශාල මුදලක් දීලා. ඊළඟට මේ මිනිස්සු වැරදියට හදනවා ආයෙ එඩිට් කරනවා. ඉතින් ඕනම නගරයක බලන්න මම හිතන්නේ වැඩිම වැඩ තියෙන්නේ අර මොනවාද ඉන්ටර්නෙට් සෙන්ටර්ස් වලට. ඒගොල්ලන්ගේ අර ළමයි ටියුෂන් මාර්ගයෙන් මිස් එන්න මම අනිද්දා ටයිප් කරලා තියන්නම් කියනවා. එතන විශාල වැඩ කන්දර. ඒ ළමයාට අවුරුම හදනවා දීලා ලියුම් හදනවා අරවම කරනවා. ටයිප් කරගන්න වැඩේ කරනවා එතන. ඉතින් එහෙම එක එක්කෙනා අන්දි අන්දි ගාන ගිහලා ඔයා කරගන්න ඕනේ. ඔයාටම කරගන්න පුළුවන් ඉංග්‍රීසි ඕන එකකින්. ඒ නිසා ඔයාට ටයිප් කරගන්න මෙහිමයි. අන්න ඒක පුරුදු වෙන්න. නැතුව මේවට විශාල මුදලක් දීලා print out අරගෙන එහෙම කරන්න ඕනේ නැහැ. ඔයා යන්නේ මෙන්න tool වලට. මේ පේනවා tool. ඒ tool වලට යනවා. ඔන්න තියෙනවා voice typing. මේ මෙතන voice typing. ඔන්න voice typing යනවා. ඔන්න දැන් මේ කියන්නේ මොකක් කියනකොට මේක ලියවෙනවා. අද පොතක් ලියන්න පුළුවන් දවසෙන්. ඉස්සර පොතක් ලියන අවුරුදු ගණන් කියන්නේ. මේ කටුකොළ වල ලියලා පැන්සල් වල පෑන් වල ලියලා ඊට පස්සේ ආයි හොඳට ටයිප් කරලා විශාල කරනවා ආයි එඩිට් කරලා හන්දි වලට ගෙනහිල්ලා ඊට පස්සේ විශාල මුදලක් දීලා එහෙම ඕනේ නැහැ. ඔයා දැන් මේක ගියා දැන් මේකේ ලැන්ග්වේජ් එක තෝරගන්න මේ තියෙන්නේ මෙතන පොඩි ත්‍රිකෝණේ ඒකට ගන්න. දැන් ඒකේ තියෙනවා ලැන්ග්වේජස් ඔක්කොම මෙන්න සිංහල ලැන්ග්වේජ් එකක් තියෙනවා පල්ලෙහා. මෙන්න සිංහල ලැන්ග්වේජ් එක. මේ අරාබි වලට පස්සේ මෙන්න සිංහල. ඔන්න හරි. ඔන්න දැන් සිංහල. දැන් ඔයා මේ ස්පීකර් එක ක්ලික් කරන්න. දැන් ඔයා කියනකොට ලියනවා මේකේ. දැන් ඔයා මේකේ මොනවාරි කියවනකොට ලියවෙනවා. අර මම කියනකොට ලියවෙනවා. මම ටයිප් කරන්නේ නැහැ. අර මම කොච්චර වේගෙන් කිව්වත් ඒවා ලියවෙනවා. මෙතන ආයි ගහන්න ඕන අන්න. තේරුණාද? ඒ නිසා මෙන්න voice typing පාවිච්චි කරන්න ඉතාලම ලේසි. හන්දි හන්දි ගානි කඩවල ගිහලා එක එක මිනිස්සුන් සල්ලි දීලා ටයිප් කරවන්න ඕනේ නැහැ. අනික ඒවා එඩිට් කරන්න අර හිමේ. දැන් මම පේනවා මම ඔක්කොම ලියවෙනවා. ඒ නිසා මෙන්න මේ voice typing පාවිච්චි කරන්න. තමන්ගේ සල්ලිත් ඉතුරුයි. ඊළඟට එඩිට් කරන්න යන්නත් ඕනේ. ඔයාට ඉතින් අර පොඩි මේක පස්සේ ගිහිල්ලා print out එකක් ගන්න විතරයි තියෙන්නේ. ඔයා ගෙදර print out එකක් ගන්න තියෙනවා නම් ගෙදරින්ම කරගන්න පුළුවන්. ඒ නිසා මේ Google වල තියෙන එක උපායක් විදිහට ඒක පහසු ක්‍රමයක් විදිහට voice typing කරන්න. දැන් ඔය පහුගිය පැවරුම් ඔක්කොම හන්දි හන්දි ගාන ටයිප් කරන් දීලා නේද කරගත්තේ. විශාල මුදලක් යන්න ඇති. ඊළඟට මේ මිනිස්සු වචන වරද්දනවා ආයි හරි ගස්සනවා. ඊට පස්සේ අපට එවපුවාම ඕගොල්ලෝ වැරදියට දාලා තියෙන්නේ. නෑ තමන්ම කරගන්න. තමන්ට කීබෝඩ් එක පාවිච්චි කරන්න ඕනේ නෑ. කීබෝඩ් එකේ අකුරු තියෙන කොහෙද ඒවා ඉගෙන ගන්න ඕනේ. ඉස්සරනේ කීබෝඩ් එක ඉගෙන ගත්ත විශාල මාංශයක් කියලා. ඊළඟට කීබෝඩ් එකේ සිංහල අකුරු අලවලා ඉංග්‍රීසි අකුරු උඩින් දැන් සමහර කම්පියුටර් දැකලා ඇති මේ ඉංග්‍රීසි කීබෝඩ් එක උඩ සිංහල අකුරු අලවලා. හරි පිස්සුවක්. දෙමළ අකුරු අලවලා ඒවා ගියා. ඒවා කරන්න ඕනේ නැහැ.
ඒ නිසා voice typing කරන්න නිසා ඔන්න මම ආයෙ පෙන්නන්නම් Google Doc ගන්න ඕන. මොකද්ද ගන්න Google Doc. Google Doc ගන්න. මේ තියෙන Google Drive ගන්නවා. Drive වල My Drive යන්න. My Drive ගිහිල්ලා Doc කියලා එකක් තියෙනවා. මේ තියෙන Google Doc. ඒ Google Doc ගිහිල්ලා ඔයා බලන්න වැඩි. මේ අර Word වල වගේ ඔයාට type කරන මේ අනික පාසුකම් ගොඩකුත් තියෙනවා අර වගේ bold italic ඔක්කොම පාසුකම් තියෙනවා මෙතන. දැන් ඔයා මෙතන type කරන්න keyboard එක අල්ලන්න ඕනේ නැහැ. ඔයා මේ cutting කියන්නේ type වෙනවා. ඒකට කරන්නේ මෙන්න මේ tool වලට යනවා. tool වලට ගිහිල්ලා voice typing කියලා ගන්නවා. ඒක සමහරලාට එක පාට එන්නේ නැතුව ඇති ටිකක් වෙලා යනවා. voice typing මේ තියෙන්නේ voice typing. දැන් voice typing යන්නේ දැන් මෙතන මතක ඇතුව මේ ත්‍රිකෝණ ගාලා තමන්ගේ භාෂාව තෝරගන්න. ඔයා මලයාලම් භාෂාවෙන් ලියනවනම් මලයාලම් වලින් කියන්නේ. ඔයා ඉංග්‍රීසි වලින් කියනවනම් ඉංග්‍රීසි වලින් කියන්නේ. හැබැයි හරියට උච්චාරණය කරන්න ඕන. දැන් සිංහල වලින් ඔයා කියනවා ඔන්න සිංහල දැන් හරි. දැන් මේ ස්පීකර් එකට ගහන්න. දැන් ඔයා කියන්නේ පරිගණකයට කතා කරනකොට ලියවෙනවා. ඒ නිසා මෙන්න මෙහිමයි මේ විදියයි කියලා. මෙතන අතර වුණාම ආයි ගන්න. ඒ නිසා ඊටාම පහසුයි voice typing වලින් කටයුතු කරන්න. ඔය දැන් මම ඒ කියනවා සේරම ලියවෙනවා. ඒ හින්දා ළමයි මේ ඔයගොල්ලෝ type කරනකොට voice typing පාවිච්චි කරන්න. ඊටාම හොඳයි. තමයි කාලයත් ඔක්කොම ඉතුරු වෙනවා. ඊළඟට තමන්ට edit කරගන්නත් පුළුවන්. හැබැයි ඔයා හරියට උච්චාරණය කරලා කියන්න ඕනේ එහෙම. ඔන්න මේ වගේ ගොඩක් උපක්‍රම තියෙනවා. මම ඉතින් උපක්‍රම ටිකක් කියලා දුන්නා. මොකද පළවෙනි එක කැල්කියුලේටර් එකක් ගන්න පුළුවන්. දෙවෙනි එක ලෝකේ වෙලාව බලන්න පුළුවන්. තුන්වෙනි එක අද කිව්වා සිංහල වචන ඉංග්‍රීසි වචනයකට සිංහල වචනේ බලන්න පුළුවන්. මේ මේ අපි පරිගණකයේ පාවිච්චි කරලා හන්දි ගානේ ගිල ගන්න ඕනේ. අපි කියනකොට ටයිප් වෙනවා. ඊට අමතරව මම ඉමේජ් එකක් කියලා දුන්නා. අර මේ වැටි රූපයක් ගන්න හැටි ලයින් ඩ්‍රෝවින් එකක් ඊට පස්සේ ඇනිමේෂන් එකක් ගන්න හැටි ඒ වගේ ඉතින් ගොඩාක් උපක්‍රම තියෙනවා. ඔබත් හොයලා තව උපක්‍රම හරිගස්ස ගන්න. ඒ නිසා Google පාවිච්චි කරනකොට මේ උපක්‍රම පාවිච්චි කරොත් වඩාත් තව ඵලදායීව මේක හොයාගන්න පුළුවන් වෙනවා. ඔන්න ඔමයි ළමයි Google කෙටි උපක්‍රම. ඉතින් මෙච්චර නෙමෙයි ගොඩාක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ තව හොයාගන්න ඔක්කොම මම කියලා දෙන්න ඕනේ නැහැ. හරි. එහෙනම් ඔන්න දැන් අපි Google ගැන තරමක් ඉගෙනගෙන තියෙනවා. Google ඉතින් විශාල ශාස්ත්‍රයක්. මොනවාද Google ඉගෙන තියෙන්නේ? සාම්ප්‍රදායිකව Google හොයන හැටි හෙව්වා. අර මට්ටක් කුලේ කුණු කන්ද වගේ එනවා මෙතන ගහලා. හැබැයි ඒක නෙවෙයි විධිමත් ක්‍රමය පියවර 6ක් කිව්වා. Google පාවිච්චි එක්ක උපක්‍රම රැසක් තියෙනවා. මම ඒ උපක්‍රම 5ක් විතර කියලා දුන්නා. හරි. එහෙනම් අද යන්නේ ඊළඟ මාතෘකාවට තොරතුරු හොයන්න. දැන් අපි මේ අන්තර්ජාලයෙන් තොරතුරු හෙවීමයි කතා කරන්නේ. පළවෙනි එක Google කියන යන්ත්‍රයෙන් තොරතුරු හොයන හැටි. වෙබ් ලිපිනයක් පාවිච්චි කරලා තොරතුරු හොයන හැටි. එහෙනම් ඊළඟ මාතෘකාව අද මාතෘකාව වෙබ් ලිපිනයක් භාවිත කර තොරතුරු සෙවීම. අපිට පුළුවන් වෙබ් ලිපිනයක් පාවිච්චි කරලා තොරතුරු හොයන්න. නැත්නම් වෙබ් ඇඩ්‍රස් එක. ඒ නිසා වෙබ් ඇඩ්‍රස් එකක් පාවිච්චි කරලා තොරතුරු හොයන්නේ කොහොමද කියලා තමයි අද ඉගෙන ගන්න. වෙබ් ඇඩ්‍රස් පාවිච්චි කරලා තොරතුරු හොයලා තියනවා නේද? වෙබ් ඇඩ්‍රස් අහලා තියනවද, දැකලා තියනවද, පාවිච්චි කරලා තියනවද? ඔයාගේ මේ ඔය සබන් කැටයක් ගන්නකො ඇඩ්‍රස් එක. ඔයාට මේ සබන් හොඳයිද? හොඳ නම් ඒ පිළිබඳ ප්‍රචාරයක් මෙන්න මේ www මොකක් කර එකට වන්න කියලා තියෙනවා. අද වෙබ් ලිපිනයක් නැති තැනක් නෑ. ඕනක මුල්ලක වෙබ් ලිපින තියෙනවා. හැම එකකම. ඔයා ඕන වෙළඳ භාණ්ඩයක් ගන්න වෙබ් ලිපිනයක් ඇති. ගිනි පෙට්ටිය බලන වෙබ් ලිපිනයක් ඇති. ඔයාගේ ස්වීප්
එකේ බලන්න. ඔයා ස්වීප් ගන්නවා නේද? ඔයාට ස්වීප් ඇදලා තියනවා නේද? කෝටි ගණන් එනවා. ඒ ස්වීප් වල වෙබ් ලිපිනයක් තියෙනවා. ඊළඟට මාධ්‍යවල බලන්න උදේ අහවල් එකට www මේකට එවන්න කී නිතර වෙබ් ලිපින කියන එක අද කටේම තියෙන එකක්. ඔයා පාරේ යනකොට ඔයා ඉස්සරහින් යන මිනිහාගේ ටී-ෂර්ට් එකේ ගාලා ඇති www. මොකක් හරි එකක් වෙබ් ඇඩ්‍රස් එකක්. ඒ වගේ ඕන අස්සක මුල්ලක අද දකින්න ලැබෙන දෙයක් තමයි වෙබ් ලිපිනේ කියන්නේ. වෙබ් ලිපිනේ කියන්නේ. වෙබ් ලිපිනයක් කියන්නේ. ඔයත් අනිවාර්යෙන් පාවිච්චි කරලා ඇති. ඉස්සර ගුරුවරු කිව් ගන්න ඉවරනාම අහවල් පොත බලන්න. දැන් එහෙම කියන්නේ දැන් කියන්නේ ළමයි www. මෙන්න මේක බලන්න. ඊළඟට ඔය පෙළ පොත්වල බලන්න. පෙළ පොත්වල ගාලා තියෙන අතිරේක කීම් සඳහා කියලා වෙබ් ලිපින. ඒවා බලන්න කියලා කියනවා. ඊළඟට ඉස්සර විමර්ශන ආසිත ග්‍රන්ථ නාමාවලිය කියලා නේද දැකලා තියෙනවද පොත්වල කෙලවරේ. තමන් පාවිච්චි කරපු ග්‍රන්ථ. දැන් ග්‍රන්ථ නෙවෙයි දැන් තියෙන විමර්ශන නාමාවලිය නැත්නම් වෙබ් ලිපිනේ වෙබ් ලිපින ගොඩක් තියෙනවා. www. නොයේ කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ වෙබ් ලිපින වල ඇඩ්‍රස්. ඉස්සර අපි පාවිච්චි කරන්නේ එයා පොත ලියන්න පාවිච්චි කරපු පොත්වල නාම ලේඛනනේ ග්‍රන්ථ නාමාවලි. දැන් ග්‍රන්ථ කියලා කියන්නේ දැන් කියන්නේ ඒකට විමර්ශන මූලාශ්‍ර ග්‍රන්ථ නාමාවලට කියන්නේ බිබ්ලියෝග්‍රැෆි. දැන් වෙබ් ලිපිනනේ දැන් කියන්නේ වෙබ්ලියෝග්‍රැෆි. බිබ්ලියෝග්‍රැෆි නෙමෙයි වෙබ්. ඒ නිසා වෙබ් ලිපිනේ කියන ඕනම පොඩි බබෙක් දන්න දෙයක්. ඕනම ළමයි තමන්ගේ විෂයන්ට අදාළ තමන්ගේ කටයුතු වලට අදාළ වෙබ් ලිපින දන්නවා. වගා කරන ගොවියෙක් එයා වගා කිරීමට අදාළ වෙබ් ලිපින දන්නවා. ස්වීප් බුකනන මිනිස්සු ඒ ස්වීප් වලට අදාළ වෙබ් ලිපින දන්නවා. උගන්වන ගුරුවරු ඒගොල්ලන්ට අදාළ වෙබ් ලිපින දන්නවා. ඉගෙන ගන්න ළමයි ඒගොල්ලන්ගේ විෂයන්ට අදාළ වැදගත් වෙබ් ලිපින දන්නවා. ඒතර මේ වෙබ් ලිපිනේ ටයිප් කරලා ඒකෙන් තොරතුරු හොයාගන්න. අන්න ඒකයි මේ කතා කරන්න යන්නේ. ඔයාලගේ වෙබ් ලිපින කොච්චර තියෙනවද? ඉස්සර නම් ඔය ළමයින්ගේ පිටිපස්සේ පර්ස් එකක් තියෙනවනේ පිරිමි ළමයින්. ඔය පෝස් එකේ මිනිස්සු කියන්නේ පෝස් එක කියලා. ඔය ඉස්සර ඉස්කෝලේ පෝස් ඇල්ලුවා නේද පර්ස්? කොල්ලෝ පිටිපස්සේ එන පොට්ටනියක් වගේ පෝස් එකක් දාගෙන එනවා. ඒකේ ඇතුලේ ඔක්කොම තියෙන එක එක ඇඩ්‍රස් ළමයින්ගේ නම්, ගෑනු ළමයින්ගේ නම්, පිරිමි ළමයින්ගේ නම් අරම ඇඩ්‍රස් නේ අරම පොට්ටනියක් වගේ ඉස්සර ඉස්කෝලේ ඔය අල්ලනවානේ. දැන් එහෙම නෑ දැන් තියෙන්නේ ඔය එක එක සාමාන්‍ය ඇඩ්‍රස් නෙමෙයි 74 ගිරාඳුරු කෝට්ට ඔහොම නෙමෙයි දැන් තියෙන්නේ ඒ නිසා දැන් ළමයි ළඟ තියෙන වෙබ් ලිපින කාලයත් එක්කම වෙනස් වෙන හැටි. ඔයා ළඟ ඉතින් වෙබ් ලිපින ගොඩ ඇති. පුස්තකාලය වැඩ කරන අය හැම සෙනසුරා සතිය ඉස්කෝලේ පුස්තකාල නෝටිස් බෝඩ් එකේ අලුත් වෙබ් ලිපින දානවා. පුස්තකාල සහායක කාර්ය මණ්ඩලයක කාර්යභාරයක් තමයි එයා මේ විවිධ විෂයන්ට අදාළ අලුත් වෙබ් ලිපින හොයාගෙන ඒ වෙබ් ලිපින එයාගේ ඉස්කෝලේ පුස්තකාලයේ දැන්වීම් පුවරුවක් තියෙනවා ඒක දානවා. එතකොට ඒක පාඨකයන් ප්‍රයෝජනයි ළමයි ඒව බලලා කටයුතු කරනවා. රස්සාව වෙන හැටි විභාග දෙපාර්තමේන්තුව ආයුම්පත් ගන්න හැටි ඕන එකක්. ඉතින් හැම සිකුරාදාටම පුස්තකාල සහායක කාර්ය මණ්ඩලයේ පුස්තකාලය අලුත් වෙබ් ලිපින දාලා තියෙනවා ළමයින්ට දෙමාපියන්ට කොටුවම පණිවිඩය යන්න. ඒ නිසා අද වෙබ් ලිපින මගෙන් තොරතුරු හෙවීම ඉතාම සුලභයි හැමෝම දන්නවා. තමන්ට මෙන්න මෙහෙම වෙබ් ලිපින නේ වෙබ් ලිපිනේ තියෙනවද නැත්නම් ඔබේ වෙන මොකක් හරි වෙබ් ලිපින තියෙනවද මේ වෙබ් ලිපින. අද පුද්ගලයෙක්ම ඉන්න මිම්මත් තමයි තමන්ට වෙබ් ලිපින කොච්චර තමන් ළඟ තියෙනවද. ඉස්සර බලන්නේ තමන් කොච්චර පොත් කියවද කියලානේ. දැන් බලන්නේ තමන් කොච්චර වෙබ් ලිපින සංඛ්‍යාවක් පාවිච්චි කරලා තියෙනවද. තමන් කොච්චර වෙබ් ලිපින ප්‍රමාණයක් දන්නවද කියලා. මේ බලන්න ස්වීප් විකුණන මිනිස්සයා. ඒ මිනිස්සයා මේ සේරම දේවල් කරන්නේ මේ වෙබ් අන්තර්ජාලයෙන්. එයා අර පත්‍රේ දාලා ඉස්සර වගේ ප්‍රතිඵල දාලා ඊළඟ දවස් වෙනකන් ඉන්නේ නැහැ. එයා ස්වීප් අද වෙලාවෙම එයා අන්තර්ජාලයේ එයාගේ රස්සාවට අන්තර්ජාලය පාවිච්චි කරනවා. එයා මොකද්ද කරන්නේ මෙතන ගහනවා www.dlb.lk
LK කියලා ගහනවා. එතකොට ස්වීප් විකුණන මිනිහා අන්තර්ජාලයේ මේ වැඩ දානවා. ඒකට කියන්නේ අන්තර්ජාල සාක්ෂරතාව. ඒ මිනිහාගේ රස්සාවට අන්තර්ජාල සාක්ෂරතාව පාවිච්චි කරනවා. ඒතර මේ මිනිහා ඔන්න ගෙදර ඉඳලා මේ මිනිහාට පරිගණකයක් හරි ෆෝන් එකක් හරි තියෙනවා www.dlb.lk කියලා ගහලා මේකට ක්ලික් කරනවා. ඔන්න අන්නෝ මෙන්න මේ තියෙන ඇඩ්‍රස් එක https://www.dlb.lk මෙන්න දැන් ඊට පස්සේ මේ මිනිස්සයා මේක බලලා අර තොරතුරු ඔක්කොම අරගෙන කොළවාරය ගස්සගෙන හෙට උදේ අර ගිහිල්ලා රස්සා පටන් ගන්නවා. ඒතර අර ඔක්කොම දිනුම් ඇදපුවා නම්බර ලියගෙන ඒ අනුව මිනිස්සුන්ට දෙනවා. ඒ නිසා ඒ මිනිස්සයා ස්වීප් විකුණන මිනිස්සයා අන්තර්ජාල සාක්ෂරතාව පාවිච්චි කරනවා තමන්ගේ වෘත්තියට. එහෙම නැත්නම් පත්තරේ මේවා දාලා පත්තර එනකන් ඉන්නේ නැහැ. ඒ නිසා එයා මේ තමන්ගේ ස්වීප් වෙළඳාමට අන්තර්ජාලය පාවිච්චි කරනවා. ඉතින් ඒකයි මේ අපි කියන්නේ. දැන් ඕගොල්ලෝ පුස්තකාල කාර්ය මණ්ඩල විදියට ඕගොල්ලන් කටයුතු වලට එදිනදා කටයුතු වලට අන්තර්ජාල සාක්ෂරතාව පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේක ටිකක් ස්ලෝවද? දැන් ඉතින් එනවා DLB කියන්නේ මොකද්ද? Development Lottery Board. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ප්‍රතිඵල අදපුව ඔක්කොම තියෙනවා. ළඟත් ස්වීප් තියෙනවනේ බලන්න පුළුවන්. ඉතින් තව මිට අමතරව තියෙනවා නේද? තව ලොතරැයි මණ්ඩලයක්. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ NLB. අරක DLB නේ. ඉතින් මේක පරක්කු වෙන ඉඳ මම යන්නේ නැහැ. ඉතින් රිසල්ට් බලන්න පුළුවන්. ඔයාගේ ප්‍රතිඵල ඇදුනහම මේක බලන්න පුළුවන්. ඒත් ඔයාලට ගෙදර ඉඳලාම ස්වීප් එක ඇදලාද නැද්ද බලන්න පුළුවන්. ඇදලා නම් ඊට පස්සේ පළවෙනි ටැග් එක ඇදුනොත් කපුව මාරු ඇදලා එතනම ඔයාලට මැරිලා වැටෙන්න පුළුවන්. ෂා පළවෙනි ඔන්න මොකද්ද කරන්නේ? එතකොට මේ වෙබ් ලිපිනේ එයා දන්නවා. තමන් මේ වෙබ් ලිපිනේ මතක තියාගෙන ඉන්න ඕනේ. දැන් ඔයාගේ ඉස්කෝලේ ආයතනයේ වෙබ් ලිපිනයක් තියෙනවනේ දන්නේ නැති. එතකොට මොන මම ගන්නවා www.nlb.lk කියලා. ඊට පස්සේ මම මෙතන ක්ලික් කරනවා. I am feeling lucky ගන්න Google search. ඔන්න NLB කියන්නේ දැන් ඒගොල්ලන්ගේ ප්‍රතිඵල බලලා ඒවා සටහන් කරගෙන තමන්ගේ ව්‍යාපාරයේ ස්වීප් විකුණන මිනිස්සයාට කරන්න පුළුවන්. ස්වීප් බලන අයටත් ඔය හන්දි ගාන ගිහලා ඒවට නම් වල දීලා බලන්න ඕනේ නැහැ. තමන්ගේ ගෙදර ඉඳලා ප්‍රතිඵල බලන්න පුළුවන්. එයා එතකොට වෙබ් ලිපිනයක් පාවිච්චි කරන්න. වෙබ් ලිපිනයක් පාවිච්චි කරලා තොරතුරු හොයනවා. ඔන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රතිඵල ඔයා දැන් ලොතරැයියක් අරන් තියෙන ඔන්න සිංහල ගන්නවා දෙමළ ඉංග්‍රීසි ඕන මාධ්‍යයෙන් ගත්තා ඊට පස්සේ හරි විනාඩියෙන් දැන් මේ තමයි අන්තර්ජාල සාක්ෂරතාවය. ඒතකොට මෙයාට මේ පොඩි අකුරක් වන් දන්නේ නැති ගොබ්බෙක් වෙන්න පුළුවන්. නමුත් එයා මේවා දන්නවා. දැන් එයා මහජන සම්පත නම් ගත්තේ ඔන්න මහජන සම්පත. දැන් ස්වීප් එක තියෙනවා. ඉතින් එයාගේ අර නොම්බරේ දිනේ මේවා ලියන්න ඕන. බලන්න මේ සාක්ෂරතාව කියන්නේ එයා ඒවා ලියන්න දැනන් ඉන්න ඕන. එතකොට මෙතන ටයිප් කරන්න ඕන මේ නවතම ප්‍රතිඵල ඔයාලට පරණ ප්‍රතිඵලයේ වැඩිදුර කියවන්නම් තියෙනවා. පරණ ප්‍රතිඵල බලන්න මෙහි තියෙන ලියලා ගන්න පුළුවන්. මේවා මේ විදිහට. ඉතින් ඒ නිසා හරි ලේසි. එතකොට අන්තර්ජාල සාක්ෂරතාව ඒ මිනිස්සයා පාවිච්චි කරනවා. තමන්ගේ පෞද්ගලික ජීවිතේ ලොතරැයි බලාගන්න. මේ වගේ ඕනම දෙයකට විභාග දෙපාර්තමේන්තුවේ මොන හරි ප්‍රශ්නයක් තිබුණාම ටක් ගාලා විභාග දෙපාර්තමේන්තුවේ ලිපිනේ බලලා උත්තරේ මේව කරගන්න. ඔයාට කොළඹ රීගගේ චිත්‍රපටයක් බලන්න ඕන. දැන් නම් මේ දවස්වල චිත්‍රපටි නැහනේ. ඉස්සර තමයි මේ පෝලිම් වල ගිහිල්ලා තෙරපිලා හිටියේ. හිටියන්නේ පෝලිම් වල තෙරපිලා. ගිහිල්ලා අන්තිමට ගැලරි කඩාගෙන යනවා. ඔය බෲස් ලීගේ චිත්‍රපටි බැලුවද ඉස්සර? එතකොට මිනිස්සු දැන් චිත්‍රපටයේ තියෙන්නේ 2:30 හවස උදේ ඉඳලා ඉන්නවා. තිබුණා මරදානි ක්‍රවුන් කියලා හෝල් එකක්. ඒ වගේ. එතකොට මිනිස්සු උදේ ඉඳලා ඉන්නවා බෲස් ලීගේ චිත්‍රපටි බලන්න.
පොලිම කඩාගෙන අන්තිමට සාල සෙනගක් ඇවිල්ලා දෙකමාරට ගත්තට පස්සේ කාට්ටියක ටිකට් නැහැ. සමහර ඉතින් පහවදා පොලිම. සමහරව අම්පාරේ ඉඳලා එනවා ඒ චිත්‍රපටි බලන්න. ඔබට මතකද ඉස්සර දැන් ඉතින් චිත්‍රපට කර්මාන්තේ හෝල් වල පෙන්නනවා අඩුයිනේ. ඉස්සර චිත්‍රපට ශාලානේ තිබුණේ. ඉස්සර මේ සමහර චිත්‍රපටි කොළඹ අහලා තියෙනවද කොළඹ තිබ්බ චිත්‍රපට ශාලාවල් නම් ඔය අර ගාමිණී හෝල් කියලා තැනක බහිනවා නේද? ඔය එනකොට කොළඹ. ඒ ගාමිණී හෝල් කිව්වට එතන දැන් හෝල් එකක් නැහැ. එතන ඒ පරණ නම කියන්නේ ගාමිණී හෝල් බහින්න කියලා. එතන තිබුණා ගාමිණී කියලා. ඒ වගේ ක්‍රාවුන් තිබුණා මරදානේ. ඊට පස්සේ ඔය වගේ ගොඩාක් තිබුණා. දෙමට ගොඩ සමන්තා ඔය වගේ. ඉතින් මේ චිත්‍රපටි වල මරදානේ ක්‍රාවුන් වල මට මතක විදියට ඒ කාලේ හින්දි චිත්‍රපටි තාම ජනප්‍රිය. දැනුත් ජනප්‍රියනේ. ඒ හින්දි චිත්‍රපටි අවුරුදු දෙකක් එක දිගට තිරගත වුණා. එක දිගට අවුරුදු දෙකක් ඒ චිත්‍රපටිය තිරගත වුණා. ඉතින් අම්පාරේ ඉඳලා මිනිස්සු වෙනවා වාහන වලින් මේ චිත්‍රපටි බලන්න. ඒ කාලේ. ඉතින් ඇවිල්ලා පොලිම් වල ඉඳලා ආරෙන්නේ. දැන් ඉතින් ඒව ඕනේ නැහැ. දැන් ඔයාලට කොළඹ රීගල් එකේ චිත්‍රපටයක් බලන්න ඕන නම් කොළඹ රීගල් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාගේ ආසනේ බැල්කනි බුක් කරලා ඔයා වෙලාවට විනාඩි 5ක් විතර තියලා ගිහපුවාම ඇති. ඊට පස්සේ ඔයා වෙනුවෙන් බැල්කනිය බුක් කරලා තියෙනවා. ඔයාට සල්ලි දීලා ඊට පස්සේ බුක් කරලා ඊට පස්සේ යන්න පුළුවන්. ඉතින් එච්චර ඕනේ නැහැ. ඔයාට කෝච්චිය සීට් බුක් කරගන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවා මේ ඕන තරම්. ඒ නිසා අද පිටරටවල කෙලිම හෝටල් බුක් කරගන්න පුළුවන්. ඔක්කොම අන්තර්ජාලයෙන් කරන්නේ. ඒකට කරන්නේ වෙබ් ලිපින පාවිච්චි කරලා. ඒ නිසා ඔයාට කොළඹ රීගල් එකේ චිත්‍රපටය බලන්න නම් පොලිමේ ගිහිල්ලා ඉන්න ඕනේ නැහැ දැන්. කලින් ගිහිලා ආරෙමේ ඔයා රීගල් එකේ වෙබ්සයිට් එක අරගෙන ඔයාගේ ආසනත් පෙන්නනවා. ඔයා මෙන්න මෙතන දෙවෙන් කරගන්න. ක්ලික් කරන්න. ක්ලික් කරපුවාම ඊට පස්සේ බුක් වෙනවා. ඊට පස්සේ ඔයාට ෆිල්ම් එක පටන් ගන්න විනාඩි 5කට විතර ඉස්සෙල්ලා ගිහපුවාම චිත්‍රපටි බලලා එන්න පුළුවන්. නැතුව කලින් දවස් ඉඳලා බත් මුල් බැඳගෙන ගිහලා පොලිම් වල ඉඳලා තෙරපිලා ගැනල් කඩාගෙන එහෙම චිත්‍රපටි බලන්න ඕනේ නැහැ දැන්. කෙලින්ම ඔයා අන්තර්ජාලයෙන් බුක් කරන්න. ඒ කියන්නේ වෙබ් ඇඩ්‍රස් එකක් ඒගොල්ලෝ පාවිච්චි කරනවා. පැහැදිලිද? අන්න ඒක ගැන තමයි මේ කතා කරන්නේ. ඉතින් මට ගමකට අවුරුද්දක් කතා කරතයි මේ ගැන. ඒ නිසා අද අපි ඉගෙන ගන්නේ වෙබ් ලිපිනයක් පාවිච්චි කරලා තොරතුරු ආගන්නේ කොහොමද? දැන් ගුරුතුරු නම් විශේෂයෙන් අය මොකද්ද කරන්නේ? ඔයා ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් ලිපිනයට යනවා. ගිහින් අය වයින් ගුරුවත් පොත් සිලබස් විෂය නිර්දේශ පෙළපොත් ගන්නවා. නැතුව මහරගම යන්න ඕනේ නැහැ. ජාතික අධ්‍යාපන ආයතන තියෙන මහරගම ගිරාඳුරු කෝට්ටේ ඉඳලා බත් මුල් බැඳගෙන බස් වල ගිහිල්ලා මේ කොරෝනා තියෙන කාලේ ඊළඟට අර බෙහෙත් දීපු කාඩුත් දෙන්නලා ඔයාලට ෆයිසර් දෙවිද්දේ සයන ෆාම් දෙවිද්දේ ඔවත් බලලා ඊට පස්සේ අන්තිම නිරෝධායනත් කළා එන්න පුළුවන්. ඒ නිසා එහෙම ඕනේ නැහැ. අද ගිරාඳුරු කෝට්ටේ ඉන්න අයට මහරගම යන්න ඕනේ නැහැ. ගිරාඳුරු කෝට්ටෙන් ඉඳලා NIA ගේ වෙබ් ලිපිනේ පාවිච්චි කරලා පෙළපොත් ගුරුවත් පොත් ඔක්කොම ටික අධ්‍යාපන ආයතනයේ වෙබ් ලිපිනේ www.nie.lk කියලා ගහනවා. දැන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් ලිපිනේ එනවා. ඉතින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ හැමෝම තියෙනවා මේ තියෙන වෙබ් ලිපිනේ. දැන් ඔයා මේක ඊට පස්සේ ඉතින් ඔයාලට පුළුවන් වෙනවා අර අන්තර්ජාල සාක්ෂරතාව. මේ මූලික දේවල් කවුරුත් උගන්වන්නේ නැහැ. තම තමන්ම මේක වාගෙන කරගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ඒ අනුව දැන් මේකෙන් ඔයාලට ගුරුවත් පොත්, පෙළ පොත්, විෂය නිර්දේශ ඕන එකක් ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ්සයිට් එක. ඉතින් මෙතන යනවා ඩවුන්ලෝඩ් කියන තැනට. මෙන්න ඔයාගේ. දැන් මේක කවුරුත් දෙන්නේ නැහැ. තමන් ඊට පස්සේ පුරුදු වෙන්න ඕන. දැන් මෙතනින් ගිහිල්ලා අද මගේ ලෝ කම්පියුටර් එක ඩවුන්ලෝඩ් ගිහිල්ලා මෙතන තියෙන විෂය නිර්දේශ මේ තියෙන සිලබස් ටීචර්ස් ගයිඩ් කියලා එම්. දැන් ඉතින් ටීචර්ස් ගයිඩ් ගන්නවා. ඔන්න ටීචර්ස් ගයිඩ්. ගුරු මාර්ගෝපදේශය භාෂාව තෝරගන්නවා. සිංහල ගුරු මාර්ගෝපදේශය. ඊට පස්සේ වාගේ මෙතන තෝරගන්නවා ශ්‍රේණිය 10 පන්තිය තෝරගන්නවා. ඊට පස්සේ ගුරු මාර්ගෝපදේශය පෙන්වන්න කියලා තියෙනවා. දැන් මේවා කවුරුත් උගන්වන්නේ තම තනියෙන් වා ගන්නවා. ඔන්න මං කෘෂිකර්ම ආහාර තාක්ෂණය ගන්නවා. ඔන්න ගුරු මාර්ගෝපදේශය. දැන් ගිරාඳුරු කෝට්ටේ ඉඳලා බලන්නේ. මාරේ යන්න ඕනේ නැහැ මාර්ගම.
බත් පැකට් ඇඳගෙන සාරි ඇඳගෙන තවත් උදව්වට කෙනෙක් අරගෙන බස් වල ගිහිල්ලා ආරම්භ කළා. ඊට පස්සේ එහෙ ගිහිල්ලා ගුරු මාර්ග උපදේශී කෘෂි ආහාර තාක්ෂණ ඉල්ලනවා මහර ගන්න. රුපියල් 10 ගණන් විතරයි. ඊට පස්සේ ඒ මිනිස්සු අහනවා මිස් ආවේ මේ අන්දමන් දූපත් වලින්ද කියලා අහනවා. මිස්ට තේරෙන්නේ නැද්ද මේක මේ ගිරාඳුරු මිස් කොයි ලෝකෙද ඉන්නේ? මොකටද මිස් මෙහි ආවේ? මිස් හොඳයි කවුතුකාට යවන්න කියලා. අනේ මිස් අපරාධ මෙච්චර වියදම් කරගෙන ආවේ මිස් ඉන්නේ මේ වෙන ලෝකයකද? මිස් හොඳයි කවුතුකාගාරයට යවන්න. මිස්ලා වගේ අය කවුතුකාගාරයට ගිහිලා ඉටි රූප වගේ වෙලා ඉන්නවනම් හොඳයි කියලා. එහෙම කියනවා. ගුරුවත් පොත් ගන්න මහර ගම යනවා. එහෙම පිස්සු හටන් ඉන්නවා. එහෙම කට්ටිය ඉන්න තාම. ඒ වගේ. ඒ නිසා ඒ මිස්සු අහනවා අනේ මිස් නම් ඉතින් ජීවත් වෙලා වැඩක් නැහැ. මිස් නිකන් මුන්නත් මලා වගේ. එන්දම් මිස් පුළුවන් තරම් ඔය කවුතුකාගාරයටවත් ගිහිල්ලා ඔය කවුරුත් හිටියයි කියලා මෙන්න මෙහෙම පුළුවන් අන්න පුතා අන්න අර එක්කෙනා තමයි අන්න අරම එක්කෙනා කියලා කෞතුකාගාරේ පෙන්වන්න පුළුවන් මෙහෙම හිටියා කියලා අන්න ඒ වගේ. එහෙම කට්ටියක් ඉන්නවා තාම. එහෙම මේ මතක තියාගන්න මේ තාම හොඳ අවබෝධයක් හැමෝම ගන්න ඕන ජීවත් වෙනකොට. ඉතින් ඒ නිසා ඔන්න ඔය වෙබ් ඇඩ්‍රස් එක ගැන තමයි අද කතා කරන්නේ. ඔය වෙබ් ඇඩ්‍රස් එක ගැන තමයි කතා කරන්නේ. එතකොට මොකද්ද මම මේකට හැඳින්වීමක් කතා කරේ? මොකද්ද මම කතා කරන්නේ? වෙබ් ලිපිනය කරන ආකාරය. ඉතින් වෙබ් ලිපින දැන් ගම් 60කට තියෙන නැති වලන්න. ඔය හරියට වෙබ් ලිපින පාවිච්චි කළා තොරතුරු හොයලා ඇති නියමෙට. වෙබ් ලිපින ගැන හොඳ අවබෝධයක්. ඒ මම හැඳින්වීම තාම කිව්වේ දැන් තමයි මේකේ පාඩම. එහෙනම් වෙබ් ලිපිනකින් අපි තොරතුරු ගවේෂණය කරමු. ඔන්න දැන් මම මේකේ PowerPoint ඔක්කොම Microsoft Word වල නෙවෙයි දාලා තියෙන්නේ. අර Google Drive වල මම දාලා තියෙනවා. මම මගේ Google Drive වල මම දාලා තියෙනවා මගේ PowerPoint presentation. මම Drive වල යන්න ඕනේ වෙනම ගන්නත් පුළුවන් මට. මම මෙතන Sheets කියලා ගන්න. මගේ PowerPoint එක මම දාලා තියෙන්නේ Google Slides වල. හරි මම Sheets වල තියෙන්නේ Drive වලින් ගන්නවා. එහෙනම් වෙබ් පාවිච්චි කිරීම පිළිබඳ තමයි ඉගෙන ගන්න. ඔන්න my drive යනවා. මම මගේ ඒවා තියෙන්නේ Google slides වල Google slides යනවා. මම මගේ PowerPoint ඔක්කොම මේ cloud එකේ දාලා තියෙනවා. මං යන තැන මේවා මයිත් එක එනවා. මම ගෙනියන්නේ නැහැ වෙනම. ඔන්න මගේ PowerPoint දාලා තියෙනවා මෙතන මේ ඊතලේ අනිත් පැත්තට වැටලා තියෙනවා ඒක. හරි ගස්ස ගන්න පුළුවන්. ඔන්න මගේ PowerPoint ඔක්කොම Google Cloud වල දාලා තියෙන්නේ Drive වල. දැන් මම ඒක අරන් තමයි ඔයාලට පාඩම ගන්න. ඒ නිසා අද පාඩම තමයි වෙබ් ලිපිනයක් පාවිච්චි කරලා කොහොමද තොරතුරු හොයන්නේ කියලා. වෙබ් ලිපිනයක් පාවිච්චි කරලා තොරතුරු හොයන්නේ කොහොමද කියලා. පාඩම තමයි
අපි දැන් Google පාවිච්චි කරන හැටි ඉගෙන ගත්තා. දැන් ඊළඟ එක තමයි වෙබ් ලිපිනයක් පාවිච්චි කරලා තොරතුරු හොයන්නේ කොහොමද කියලා. ඒ යටතේ අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕන එකක් තමයි වෙබ් ලිපිනේ යටතේ වෙබ් ලිපිනයක ව්‍යුහය. එහෙනම් ඒක යටතේ පළවෙනි උපමාතෘකාව මම අර මෙච්චර කල් කිව්වා ඒකට හැඳින්වීමක් කිව්වේ පූර්විකාවක්. වෙබ් ලිපිනේ මගින් තොරතුරු ගවේෂණය ඒක යටතේ පළවෙනි උපමාතෘකාව වෙබ් ලිපිනයක ව්‍යුහය. වෙබ් ලිපිනයක ව්‍යුහය. දැන් වෙබ් ලිපිනයකින් තොරතුරු හොයනවා නම් පාඨකයෝ වෙබ් ලිපිනේ ව්‍යුහය ගැන අවබෝධයක් ලබා ගන්න ඕනේ. වෙබ් ලිපිනේ වෙබ් ඇඩ්‍රස් එක කියලා කියන්නේ. දැන් වෙබ් හොයාගත්තේ ටිම්බර්නර්ලීනේ මතක 95. ඒතර වෙබ් ලිපිනයක ව්‍යුහය ගැන දැනගන්න ඕනේ. ඒකට කියන්නේ anatomy of URL. ඉන්ටර්නෙට් ඇඩ්‍රස් එක කියලා කියනවා. නැත්නම් වෙබ් ඇඩ්‍රස් එක කියලා කියනවා. KTN කියන නම URL. URL කියන්නේ Uniform Resource Locator එක. ඔය වෙබ් ලිපිනයට කියන තව කෙටි නම තමයි පරිගණක භාෂාවේ URL එක. ඔයා URL දැනගන්න ඕන ගොඩක්. KTN කියන්නේ වෙබ් ඇඩ්‍රස් එක. මිනිස්සු කියන්නේ වෙබ් ඇඩ්‍රස් එක නැත්නම් ඉන්ටර්නෙට් ඇඩ්‍රස් එක. පරිගණක භාෂාවෙදි මේකට කියන්නේ Uniform Resource Locator. KTN කියන්නේ URL එක. ඒ නිසා ඔයා URL ගන්නවා. ඇඩ්‍රස් එකක්. ඉන්ටර්නෙට් ඇඩ්‍රස් ඕන තරම් දැකලා ඇතිනේ. මෙන්න ඉන්ටර්නෙට් ඇඩ්‍රස් එකට උදාහරණයක්. දැන් පාඨකයා මේ අන්තර්ජාල සාක්ෂරතාවේදී වෙන වැදගත් දෙයක් තමයි වෙබ් ලිපිනයක් ටයිප් කරලා තොරතුරු හෙව්වට මදි. ඒක පිළිබඳ ගැඹුරු අවබෝධයක් ගන්න ඕන. එහෙනම් පළවෙනි එක තමයි මේ වෙබ් ලිපිනේ ව්‍යුහය පිළිබඳ අවබෝධයක් ගන්න ඕන. මේ තියෙන වෙබ් ලිපිනයක්. දැන් සමහර වෙබ් ලිපින ඔබ මෙච්චර ඈතට පාවිච්චි කරන්නේ නැතුව ඇති. නමුත් පොදුවේ වෙබ් ලිපිනයක් ගත්තොත් මෙන්න මේ විදිහට වෙබ් ලිපිනයක් සමන්විත වෙනවා. ඉතින් මේ එකක වෙබ් ලිපිනයක් වෙනස් ඒවායි මේ නම් ගම් වෙනස් වෙනවා ඇති. එතකොට වෙබ් ලිපිනයක් මෙහිමයි. ඔබ දන්නවා දැන් මේ වෙබ් ලිපිනේ කෑලි කීපයක් තියෙනවා. අන්නේ කෑලි ගැන අවබෝධයක් ගන්න ඕන. ඒක තමයි පළවෙනි එක. වෙබ් ලිපිනයක ව්‍යුහය. ඔබට මේ වෙබ් ලිපිනය කොටස් වලට කඩලා වෙන් කරලා අඳුන ගන්න පුළුවන් මේ මොන මොන කෑලිද කියලා. දැන් ගහගත්තොත් මේ තියෙන අතු, මේ තියෙන ඉති, මේ තියෙන මල් මුල් කියලා කියන්න පුළුවන්. එන්ජිමේ ගත්තොත් මේ තියෙන පිස්ටන් එක, මේ තියෙන මේවා මේම කියලා කියන්න පුළුවන්. වදමාලේ ගත්තොත් මේ තියෙන කලංකය, කීලය, මණිපත්‍ර, දලපත්‍ර කියලා කියන්න පුළුවන්. මේ වෙබ් ලිපිනේ කියන්න පුළුවන් මේකේ තියෙන මේ කෑලි මොනවද, මේවයි නම් මොනවද කියලා. අන්න ඒක පාඨකේ දැනන් ඉන්න ඕන. වෙබ් ලිපිනයක් මූලික වශයෙන් මේක ඉතින් විවිධ තොරතුරු තියෙනවා එක එක පොත්වල එක එක විදිහට කලබල වෙන දෙයක් නැහැ. ඔන්න එක ක්‍රමයක්. ඔන්න මේ වෙබ් ලිපිනේ මේ විදිහට කොටස් සම්මිතයි. ඔන්න වෙබ් ලිපිනයක් ගත්තොත් මේ සමස්ත වෙබ් ලිපිනේම ඔබට පස්සේ මේ ඔක්කොම ටික දැනගන්න ඕනේ නැහැ. ටිකයි ඕන වෙන්නේ. නමුත් සමස්ත වෙබ් ලිපිනයක් ගත්තොත් ඒකේ කෑලි 6ක් තියෙනවා. දැන් අපි වෙබ් ලිපිනයකින් තොරතුරු හොයන්න යන්නේ. එහෙමනම් ඊට ඉස්සෙල්ලා අපි වෙබ් ලිපිනයක ඇතුලේ ව්‍යුහය ගැන අවබෝධයක් ගන්න නිසා ඒකේ පළවෙනි මාතෘකාව වෙබ් ලිපිනයක ව්‍යුහය. ඒතර වෙබ් ලිපිනයක් ගත්තොත් ඒක ඇතුලේ කෑලි 6ක් තියෙනවා. දැන් මේක ඇඳගෙන හරියට මේ සංකලනයේ තැනට දාගන්න මෙතෙන් මෙතනලා මෙතෙන් දෙනකම් මෙතන ඉඳලා මෙතෙන් දෙනකම් මේ තිතට මෙතන ඉඳලා මෙතෙන් දෙනකම් මෙතන ඉඳලා මේක මෙතෙන් දෙන්න ඕන ටිකක් එහාට මෙහාට වෙලා මේ එල් අකුර ළඟට මෙතන ඉඳලා මෙතෙන්ට ඒ වරහන ටිකක් ඇද වෙලා තියෙනවා මේකේ ෂීට් එකට එනකොට හරි නේද? එතකොට කෑලි 6ක් තියෙනවා. මේ 6ේ නම් දන්නවද? කාටද කියන්න පුළුවන් මේ පළවෙනි එකට කියන නම මොකක්ද? දෙවෙනි කෑල්ලේ කියන නම මොකක්ද? ලියා බලන්න මේ කෑල්ලට කියන නම්. දැනගන්න එපා හරිනා ඔයගොල්ලෝ දැන් ගොඩාක් තරුණ අය අන්තර්ජාල කප්පිත්ත වෙන්න ඇති. වෙබ් හරියට හොයනවා ඇති. දැන් මේවයි නම් ලියා ගන්න බලන්න. එක කියන්නේ මොකද්ද මෙතනින්? දෙක කියන්නේ මොකද්ද? තුන කියන්නේ මොකද්ද කියලා ලියා ගන්න බලන්න. ආයෙම දන්නව නේද? හරි ලියාගෙන නැති ආයෙම හොඳ ළඟ.
6ම දන්නවද? 6න් 5ක් දන්නවද? 6න් 4ක් දන්නවද? 6න් 3ක් දන්නවද? 6න් එකක්වත් දන්නේ නැද්ද? ඒතර අන්තර්ජාලයෙන් තොරතුරු එනකොට පාඨකයේ මේ වෙබ් ලිපිනයක් තියෙනවා. මේ වෙබ් ලිපිනේ ඇතුලේ ව්‍යුහය ගැන අවබෝධයක් ගන්න ඕනේ. දැන් වදමලක ඇතුලේ ව්‍යුහය ගැන බලනවා වගේ, එන්ජිමේ ඇතුලේ ව්‍යුහය බලනවා වගේ, අපේ ශරීරයේ ඇතුලේ කොටස් බලනවා වගේ. ලියා ගන්න ඇති නේද? පළවෙනි එකට කියන්නේ type of information. තොරතුරු වර්ගය. පළවෙනි කැලලට කියන්නේ type of information තොරතුරු වර්ගය. මෙන්න මේ තොරතුරු වර්ගය තමයි යන්නේ. දෙවෙනි එකට කියන්නේ අන්තර්ජාල සංරචකය. අපි ඉගෙන ගන්නනේ අන්තර්ජාල සංරචක ගොඩක් තියෙනවා කියලා. වෙබ් සංරචකය. www. කියන තැනට එනකම්. ඒකට කියන්නේ component මේ NT මෙහාට ඇවිල්ලා component එක වචනයක් සංරචකය. තුන්වෙනි කැලල මොකද්ද? තුන්වෙනි කැලල domain name ශේත්‍ර නාමය. ශේත්‍ර නාමය. හතරවෙනි එක මොකක්ද? හතරවෙනි එක මේ B අකුර නේම පටන් ගන්න මෙතන ඉඳලා හතරවෙනි එක folder name එක. folder name එක. පස්වෙනි එක මෙතන ඉඳලා මෙතෙන්ට file name එක. හයවෙනි එක මේ ලිපිය ලියලා තියෙන පරිගණක භාෂාව. දැන් මිනිස්සු කතා කරන භාෂාව යාලම් මරාති ඔය වගේ සිංහල දෙමළ ඔය වගේ. ඒකට පරිගණකයේ පාවිච්චි කරන භාෂා තියෙනවා. අහලා තියෙන්නේ අවක් කියලා එහෙම. ඒ නිසා පරිගණක HTML ලැන්ග්වේජ් එක. ඒ අනුව අන්තර්ජාල ලිපිනයක් ගත්තොත් මේ වගේ කොටස් ගොඩක් තියෙනවා. ඉතින් එක එක පොත්වල මේක එක එක විදිහට ඇති කලබල වෙන්න ඕනේ නැහැ. නමුත් මම මේ සටහන් කරන එක සටහන් කරගන්න කොටස් 6ක් තියෙනවා. දැන් වෙබ් ලිපිනයකින් තොරතුරු වීම කරන්න යන්නේ. එහෙමනම් ඉස්සෙල්ලා වෙබ් ලිපිනේ ඇතුලේ ව්‍යුහය දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා වෙබ් ලිපිනයක් ගත්තොත් ඒක ඇතුලේ කැලේ 6ක් තියෙනවා. පළවෙනි එක තොරතුරු වර්ගය type of information. දෙවෙනි එක අන්තර්ජාල සංරචකය component. තුන්වෙනි එක ශේත්‍ර නාමය domain name එක. හතරවෙනි එක folder name එක folder එකේ නම. පස්වෙනි එක file එකේ නම. අවසාන එක මේ ලිපිය ලියලා තියෙන පරිගණක භාෂාව පරිගණක language එක. ඔන්න ඔය විදිහයි අන්තර්ජාල ලිපිනයක ඇතුලේ ව්‍යුහය. ඒතර පාඨකයෙක් මේ පිළිබඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. දැන් මේ අන්තර්ජාල ලිපිනයක් කියවන්නේ මෙහිමයි. මේ කියවන්නේ මේ ඉංග්‍රීසි අකුරු විදියට මෙහෙම දිගට කියවගෙන යන්නේ නැහැ. මේක කියවන්නේ මේ වමේ ඉඳලා දකුණටනේ. මේක කියවන්නේ http නැත්නම් කියන්නේ මේක ඉංග්‍රීසි වචන නෙමෙයි. මේ අකුරු තනින් තනින් කියන්නේ http දන්නවා මේ සංකේතය. මේකට කියන්නේ /www. මෙන්න මෙහෙම කියාගෙන යන්නේ. ඊට පස්සේ මේවා කියන්නේ library class internet url html. මේ හරිය ඒවා තනි තනි අකුරු වලින් කියවන්නේ. මෙතන කියන්නේ set එකම කියවන ඉංග්‍රීසි විදියට. ඒ නිසා මේ setup කියලා එමු කියවන්නේ මේක http අහලා තියෙනව නේද http. ඔයගොල්ලෝ ඉස්කෝලේ වල පරිගණක ඉගෙන ගන්නත් ඇත්තනේ 10 9 11 වසර 12 http මේකට කියන්නේ colon මේක ඩබල් ස්ලෑෂ් මේ ඇලේරර් කියන්නේ ස්ලෑෂ් එක මේක ඩබල් ස්ලෑෂ් එක www.edu ආපහු ස්ලෑෂ් එක මේක ඩබල් ස්ලෑෂ් එක මේක සිංගල් ස්ලෑෂ් එක library classroom මෙතන පොඩි ඉරි කැල්ලක් තියෙනවා මේකට කියන්නේ _url.html. ඉතින් මේ සමහර සලකුණු ඉන්න අන්තර්ජාල ලිපිනයක් කියවන්නේ කොහොමද? අන්තර්ජාලයක තියෙනවා ඇඩ්‍රස් එකක් ගත්තොත් කෑලි 6ක්. පැහැදිලිද? දැන් සාමාන්‍ය පාඨකයේ මේ අන්තර්ජාලය ගැන ගැඹුරු කාරණා මේ ඔක්කොම ගැඹුරෙන් දැනගන්න ICT.
සාමාන්‍ය පාඨකේ මෙන්න මේ මෙතෙන්ට නිකන් දැනගත්තම මෙහි පැත්තේ මේ ෆෝල්ඩර් නේම් එක ඊට පස්සේ ෆයිල් නේම් එක ඊට පස්සේ මේ ලියලා තියෙන භාෂාව ගැන අවබෝධයක් ගන්න ඕනේ. ඒවා ඒකේ තියෙනවා ඇති. ඔයා මෙන්න මෙතෙන්ට එනකම් මේ ෆස්ට් ස්ලෑෂ් එක මේකට කියන්නේ ෆස්ට් ස්ලෑෂ් එක ස්ලෑෂ් ස්ලෑෂ් එනකම් මේ ටික තේරුම් ගන්න ඕනේ. මේ ටික තේරුම් ගන්න ඕනේ. ඉතින් ඊළඟට මේ පළවෙනි එකත් ඔයා වෙබ් ලිපිනේ ගහපුවාම පළවෙනි එකත් පරිගණකයේම දාගන්න. ඒ නිසා පළවෙනි එක ගැනත් ඔයා කලබල වෙන්න ඕනේ. මේ අහලා තියෙන hypertext transfer protocol කියන ඒවා. ඒ නිසා මේ HTTP මේ වර්ගයේ type of information කියන එකත් එයාම දාගන්නවා. ඒ නිසා කලබල වෙන්න දෙයක් නැහැ. ඒ නිසා ඔයාට ඕන වෙන්නේ මෙන්න මේ 2යි 3යි. මෙන්න මේ 2යි 3යි මේ දෙකත් කොම්පෝනන්ට් එක දන්නවා වෙබ්. ඒක හරි ප්‍රකටයින් මෙන්න මේ තුන්වෙනි එක තමයි ඔබ අධ්‍යයනය කරලා ඉගෙන ගන්න ඕනේ. තුන්වෙනි කෑලි. ඒ නිසා මේ කෑලි 6න් ඔබ ගැඹුරු අවබෝධයක් ලබා ගන්න ඕනේ. මෙන්න මේ තුන්වෙනි කෑලි. මේ අනිත් ඒවා ගැන ඔබට ඒතර අවබෝධයක් මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පරිගණකය එයා දාගන්නවමයි. මේ පැත්තේ ඒවත් එයා දාගන්නවා. ඒ නිසා මේ 6 ගැන මෙහෙම තියෙනවා කියලා අවබෝධ කරගන්න ඕනේ. හැබැයි ඔබට ප්‍රායෝගිකව ප්‍රයෝජන වෙන්නේ ඊටාම ඔබ වගේ සාමාන්‍ය අන්තර්ජාලය පරිහරණය කරනකොට මෙන්න මේ තුන්වෙනි වර්ගය ශේස්ත්‍ර නාමය. ඒ නිසා අපි ඊළඟට කතා කරන්නේ එතන ඉඳලා ශේස්ත්‍ර නාම. තේරුණාද? ඒතර පරිගණකයකට අන්තර්ජාලය වෙබ් ලිපිනයකට ගත්තොත් කොටස් 6ක් තියෙනවා. ඉඳලා මේ පැත්තට කියවන්නේ මෙතන තියෙන පටන් ගන්නකොට මේ තොරතුරු වර්ගය මේක HTTP තොරතුරු මේ පැත්තේ තියෙන භාෂාව. ඒ නිසා ඔබ බලන්නේ මෙන්න මේ ෆයිල් එක බලන්න. මෙන්න මේ ෆයිල් එකයි බලන්නේ. ඒ නිසා මෙහි ඉඳලා කුඩාවට මේක සකස් කරලා තියෙනවා. මේක ලොකු එකක් කුඩාවට සකස් කරලා මෙන්න මේ ෆයිල් එකයි බලන්න. හරි ගහ. එනවා දෙනවා. එනිසිනි එකට එනකම් විතරක් දැනගන්න ඊට එහා ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට එතනින් ගන්න පුළුවන්. තුන්වෙනි එකට එනකම්. ඒ කියන්නේ මේ ෆස්ට් ස්ලෑෂ් එකයි ඔබ හොඳ අවබෝධයක් එතෙන්දී මේ ඕන වෙන්නේ එයා මේක දාගන්නවා පරිගණකේ දෙවෙනි ඒ නිසා මේ තුන්වෙනි ගැන තමයි අවබෝධයක් ගන්න ඕනේ. ඒ කියන්නේ ශේස්ත්‍ර නාමය. ඒ නිසා ඔන්න වෙබ් ලිපිනයක ව්‍යුහ විද්‍යාව මෙහිමයි. එතකොට වෙබ් ලිපිනයකට කෑලි 6ක් තියෙනවා. එතකොට ලොකු කෑල්ලේ ඉඳලා පොඩි කෑල්ල දක්වා මේක සකස් කරලා තියෙන්නේ. මේ විදිහයි කියවන්නේ. මේ කෑලි 6 නම් මේ විදිහයි. හැබැයි සාමාන්‍ය පාඨකයෙක් මේ තුන්වෙනි කෑල්ල ගැන තමයි ගැඹුරු අවබෝධයක් ලබා ගන්න ඕනේ. ICT ගැඹුරින් කරන අය මේවා කොහොම හොඳින් දන්නවා. තොරතුරු අසන්නිවේදන තාක්ෂණයේ ගැඹුරින් ඉගෙනගෙන තියෙන අය ඔබටත් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ ඉගෙන ගන්න. ඒ අය මේවා ගැන ගැඹුරින් දන්නවා. සාමාන්‍ය පාඨකයෙකුට මේ තුන්වෙනි කොටස තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි කතා කරන්නේ තුන්වෙනි කොටස. ඒ නිසා ඔන්න වෙබ් ලිපිනයකින් තොරතුරු හොයන හැටි බලන්නේ. පළවෙනි එක වෙබ් ලිපිනේ ව්‍යුහය දන්නවා දැන්. ඒතර වෙබ් ලිපිනයකට කෑලි 6ක් තියෙනවා. ඒ 6 වර්ගයේ නම දැනන් ඉන්න ඕනේ. ඒවා කියවන හැටි වෙබ් ලිපිනේ දැනන් ඉන්න ඕනේ. හැබැයි මේකෙන් සාමාන්‍ය පාඨකයෙකුට මේ තුන්වෙනි කෑල්ල ගැන අවබෝධයක් තිබ්බාම හොඳටම ඇති. ඔබට වැඩි අවබෝධයක් ගන්න ඕන නම් වෙනම කියවලා බලන්න. එහෙනම් ඔන්න අන්තර්ජාලයේ වෙබ් ලිපිනයක view මෙන්න අරවා ගැන විස්තර. මේක කියන්නේ http :// ඒ කියන්නේ this part tells what type of information මොන තොරතුරු වර්ගයේද මේ http තොරතුරු. ඔයා සමහර ඒවා බලන්න මේකේ වෙන වර්ගයේ තියෙන FTY තොරතුරු තියෙන ෆයිල් ට්‍රාන්ස්ෆර් ඇඩ්‍රස් එක කරන් බලන්න. ඒ කියන්නේ මේ මොන තොරතුරු වර්ගයේද මේ තියෙන්නේ කියලා කියන්නේ. දෙවෙනි එක මේ තියෙන සමහර මෙතන FTP කියලා ඇති. සමහර මෙතන ගූපර් කියලා ඇති. ඒ කියන්නේ තොරතුරු වර්ගය මේ අන්තර්ජාලය පිළිබඳ ගැඹුරින් අධාරණය දන්නවා.
ඒ නිසා සාමාන්‍යයෙන් අපි බලන්නේ HTTP මෙතන S කියලා එකක් තියෙනවා. අපි ඉස්සරහට බලමු මොකද HTTP S කියලා දාලා තියෙන්නේ කියලා. දෙවෙනි එක www. ඉතින් කවුරුත් දන්නවා ඒක තමයි URL එක Uniform Resource Locator එක begin with 3W. මේක 3W කියලා කියනවා. web කියන එක මේ. තුන්වෙනි එක තමයි but it is not required. තුන්වෙනි එක තමයි අර කිව්ව එකේ main host which includes අර අපි හොයන ශේත්‍ර නාමය. මොන ශේත්‍රයේද? ඊළඟට මෙන්න ෆෝල්ඩර් එක, මෙන්න ෆයිල් එක, මෙන්න මේක යන භාෂාව. අර 6 මේ විස්තර කරලා තියෙනවා. ඉතින් මේ 4 5 ගැන ඔබ කලබල වෙන්න දෙයක් නැහැ. ඒ ඇඩ්‍රස් එකම ඒවා දාගන්න. එක ගැනත් ඔබ කලබල වෙන්න ඕනේ නැහැ. එයාත් ඒක දාගන්න. දෙකත් එයා දාගන්න උඟක් කළා. ඔයා මෙන්න මේ තුන්වෙනි එක ගැන තමයි අවබෝධයක් ගන්න. ඒකට කියන්නේ ශේත්‍ර නාමය. ඒතර කෑලි 6ක් තියෙනවා. ඒ 6න් සාමාන්‍ය පාඨකයෙක් අන්තර්ජාලය පාවිච්චි කරන මේ තුන්වෙනි කෑල්ල ගැන අවබෝධයක් තිබුණොත් වඩා හොඳින් තොරතුරු හොයන්න පුළුවන්. අනිත් කෑලි ගැනත් ඔයාලට අවශ්‍ය නම් තොරතුරු හොයලා බලන්න. ප්‍රයෝජන. ඒ නිසා අන්තර්ජාල ලිපිනයක් ගත්තොත් ඒක ඇතුලේ කෑලි 6ක් තියෙනවා. එකක් තොරතුරු වර්ගය, දෙවෙනි එක අන්තර්ජාල සංරචකය, තුන්වෙනි එක ශේත්‍ර නාමය, හතරවෙනි එක ෆෝල්ඩර් එක, පස්වෙනි එක තොරතුරු තියෙන ෆයිල් එක, හයවෙනි එක මෙන්න මේ ඒක ලියලා තියෙන භාෂාව. ඔබ මෙන්න මේ ෆයිල් එකයි බලන්න. මේ ෆයිල් එක බලන්න තමයි මේ අවුඩේ ඉඳලා පල්ලයට මේ වගේ එන්නේ. පොඩියට එන්නේ. ඉතින් මේන් සාමාන්‍ය පාඨකයෙක් මේ තුන්වෙනි එක ගැන අවබෝධය ගන්න ඕන. ඒකට කියන්නේ ශේත්‍ර නාමය කියලා. හරිද? ඔන්න එතකොට අපි වෙබ් ලිපිනයකින් තොරතුරු ගවේෂණය බලන්නේ. ඒකේ පළවෙනි එක තමයි මේ වෙබ් ලිපිනයක ව්‍යුහය ගැන පාඨකයාට දල අවබෝධයක් තියෙනවා. දෙවෙනි එක තමයි ශේත්‍ර නාමය. ඔන්න එහෙනම් අපි අර ශේත්‍ර නාමය ගැන අවබෝධයක් ගන්න ඕන ගැඹුරේ. ශේත්‍ර නාමය. domain name අහලා තියෙනා නේද? ශේත්‍ර නාමය. දැන් ශේත්‍ර නාමයේ තියෙන තැන හොයාගන්න පුළුවන් ද අන්තර්ජාල වෙබ් ලිපිනයක? ශේත්‍ර නාමයේ තියෙන්නේ කොතනද? www වල පටන් ඉවර වෙන ඩොට් එකේ ඉඳලා පළවෙනි ස්ලෑෂ් එක දක්වා යනකම්. අර ඉරි වලට කියන්නේ ස්ලෑෂ්, මුලින් තියෙන ඩබල් ස්ලෑෂ් එක ඩබල් ස්ලෑෂ් එක පහුවෙලා www තියෙනවා. ඊට පස්සේ ඩොට් එකක් තියෙනවා. ඒ ඩොට් එකේ ඉඳලා ඉස්සරහාම හම්බ වෙන පළවෙනි ස්ලෑෂ් එකට එනකම් ප්‍රදේශය තමයි ඩොමේන් නේම් එක කියලා කියන්නේ. ඉතින් මේ ඩොමේන් නේම් එක කියන්නේ ශේත්‍ර නාමය. මේ තොරතුරු කෙලවර වෙන විදිය මොන වර්ගයේ තොරතුරුද? එතකොට මේ ශේත්‍ර නාමයේ කෙලවර වෙනවා නම් අහලා තියෙනවා ඔබ EDU. ඒක අධ්‍යාපනික තොරතුරු. මේ ශේත්‍ර නාමයේ EDU වලින් කෙලවර වෙලා තියෙනවා නම් අපි කියන්නේ ඒක අධ්‍යාපනික ආයතනයකින් දාන තොරතුරු. ඔන්න උදාහරණ. මේ තියෙන http මෙතන ඩබල් ස්ලෑෂ් තියෙනවා. එයා www කියලා ඉලක්ක නැහැ. ඕන වෙන්නේ නැහැ. මෙන්න මේ ටික තමයි ශේත්‍ර නාමය. මෙතන ඉඳලා දැන් මෙතන www නැති ඉඳලා මෙතන ඉඳලා මෙතෙන්ට. මෙතනින් පස්සේ එහා තියෙනවා ඒවා ලියලා නැහැ. මෙන්න මේ මෙතන තියෙන ස්ලෑෂ් එක ඒවා ලියලා නැහැ. මෙන්න EDU. මේ ශේත්‍ර නාමයේ කෙලවර වෙන මේ කෑල්ලයි බලන්න. ඒකට පාඨකයේ වෙබ් ලිපිනයක් ගත්තාම ශේත්‍ර නාමයේ තියෙන කොතනද කියලා බලන්න ඕන. ශේත්‍ර නාමයේ තියෙන තැන බලලා ඒක කෙලවර වෙන තැන මේ පොඩි තිතෙන් එහා පැත්තේ තියෙන කෑල්ල මොකක්ද කියලා බලන්න. මේක EDU නම් අන්න ඒක අධ්‍යාපනික ආයතනයකින් දාන තොරතුරක්. අන්න හොඳයි. ඉතින් මේ වගේ ශේත්‍ර නාම කෙලවර වෙන නම් දැකලා දන්නව ඇති ඕන තරම්. GOV සමහර ලාවට මේක GOV කියලා කෙලවර වෙනවා. ඒ කියන්නේ මේක ආණ්ඩුවකින් දාන තොරතුරු ගවර්න්මන්ට් සයිට් එකක්. ඔන්න උදාහරණයක්. අන්න ඒකේ www දෙලා තියෙනවා. ඒතර ශේත්‍ර නාමයෙන් මෙන්න මේ තිතේ ඉඳලා මෙතෙන්ට. මෙතනින් එහා තව තියෙනවා. මෙතනින් එහා මෙතනින් පටන් ගන්න ස්ලෑෂ් එකයි තව එහා තියෙන ඕනේ නැහැ. මෙන්න මෙතන ස්ලෑෂ් එක තියෙන එක ලියලා නැහැ. එතන මේ ස්ලෑෂ් එක. ඒතකොට මේ තිතේ ඉඳලා මෙන්න මේ ෆස්ට් ස්ලෑෂ් එකට එනකන් තියෙන එක තමයි ඩොමේන් නේම් එක කියලා කියන්නේ. ඒක කෙලවර වෙන නාමය තමයි GOV.
එහෙමනම් මේක government website එකක්. ඒකේ තියෙන තොරතුරු. ඊළඟට ORG non profit organisation එකක්. ඒ කියන්නේ ආදායම් නොලබන හරි ලබන හරි ආයතනයක් සංවිධානයක් ORG. ඒතර මේ වෙබ් ලිපිනේ ORG වලින් කෙලවර වෙනවා. මේ දැන් මෙන්න / මෙන්න www. මෙන්න dot මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර. මෙතනින් පස්සේ තියෙන /1 මෙන්න මේ ටික අපි හඳුන්වන්නේ domain name එක. ඒකේ මෙතන කෙලවර වෙන්නේ ORG. ඒතර මේක ආයතනයකින් දාන organization එකකින් දාන තොරතුරු. ඉතින් ඒ වගේ දන්නව නේද වුණ තරම්. මිල් ඒවා යුද මේ කටයුතු පිළිබඳ වෙබ්සයිට් මිලිටරි වෙබ්සයිට් මිල් කියලා තියෙනවනේ. මේ මිල් ඊළඟට com ඊටාම ජනප්‍රිය. අහලා තියෙනවද ස්කොප් com කියලා අහලා තියෙනව නේද? අහලා තියෙනවද sorry.com කියලා? අහලා තියෙනවද sorry.com? sorry.com තමයි. එහෙනම් commercial enterprise වාණිජ්‍ය ව්‍යවසායකයන් සඳහා වාණිජ්‍ය කටයුතු සඳහා දාලා තියෙන වෙබ්සයිට් අන්න .com. මෙන්න net ඔය පරිගණකවල ජාල පිළිබඳව තියෙන තොරතුරු වල වෙබ්සයිට් net. මෙන්න example. මේ විදිහට ගොඩාක් ශේස්ත්‍ර නාම කෙලවර වෙනේවා තියෙනවා. ඉතින් මේ පිළිබඳ පාඨකයේ හොඳ අවබෝධයක් ගන්නවා. තව ඊට අමතරව ගොඩ තියෙනවා. SCH කියලා මෙතන තියෙනවා. SCH කිව්වොත් ස්කෝලර්. SCH කියන්නේ ස්කූල්. ඉතින් මම එහෙම ලියලා නැහැ. මේ වගේ ශේස්ත්‍ර නාම රසක් තියෙනවා. එතකොට අන්තර්ජාල පාවිච්චි කරන පාඨකයේ මෙන්න මේ ශේස්ත්‍ර නාමයේ කොතනද තියෙන්නේ? ඒ ශේස්ත්‍ර නාමයේ කෙලවර වෙන කෑල්ල මොකක්ද කියලා අවබෝධයක් ඇතුවයි තොරතුරු හොයන්න ඕන. ඒතර මේ 6 විතරක් නෙවෙයි. තව ඊට වඩා ගොඩාක් තියෙනවා. මම මේ මෙහෙම කීපයක් ලියලා තියෙනවා. අන්තර්ජාලය ගිහපුවම ඕන තරම් බලන්න පුළුවන්. BIS කියලා ඇති BIZ business SCH කියලා ඇති SCH කියන්නේ ස්කූල් කියන එක ඔය විදිහට. ඒ නිසා අන්තර්ජාලය පාවිච්චි කරනවා නම් පාඨකයේ වෙබ් ලිපිනේ කියන්නේ මොකක්ද කියලා දැනන් ඉන්නවා. ඒතර වෙබ් ලිපිනේ තියෙන බවත් ඒ කෑලි වලින් දල්සින් වෙන්නේ මේක බවත් ඒකෙන් මේ තුන්වෙනි කෑල්ල නාමයේ බවත් දැනන් ඉන්න ඕන. ඊළඟට තුන්වෙනි කෑල්ල පිළිබඳ ගැඹුරින් තියෙන්න ඕන. තුන්වෙනි කෑල්ල කියන ශේස්ත්‍ර නාමයේ අවසාන කෙලවර වෙන මේ වචන ටික මොකක්ද කියලා හොයලා බලන්න ඕන. edu gov org mil com net sch කියලා තියෙනවා. sch ස්කූල් ඊට පස්සේ BIZ business ඔය වගේ ගොඩාක් නම් තියෙනවා. එතකොට මේවා බලලා මේ තොරතුරු මොන වර්ගයේද කියලා පාඨකයා ඉස්සෙල්ලාම තෝරගන්න ඕනේ. අන්න එතකොට ශේස්ත්‍ර නාමයේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. ඊළඟට මේ ශේස්ත්‍ර නාමයේ සමහර වෙලාවට මෙහෙම edu නැතුව gov නැතුව org නැතුව වෙන සංකේතයකින් කෙලවර වෙන්නත් පුළුවන්. සමහරට මේකත් කියලා කෙලවර වෙන්නත් පුළුවන්. මේක නැතුව කෙලවර වෙන්නත් පුළුවන්. ඒකට කියන්නේ ඒ රටේ country code එක. එහෙනම් අපි ඊළඟ මාතෘකාව කියන්නේ මොකද්ද? ඊළඟ එක තමයි ශේස්ත්‍ර නාමය අපි දන්නවා. දැන් ශේස්ත්‍ර නාමය සමහර ලාවට ශේස්ත්‍ර නාමය තියෙද්දිම ඉස්සරහින් තව කොටසක් තියෙනවා. සමහර ශේස්ත්‍ර නාමයේ edu ව නැතුව වෙන සංකේතයක් තියෙන්න පුළුවන්. අන්න ඒකට කියන්නේ country code එක. අන්න ඒක ගැන ඊළඟට අවබෝධයක් තියෙනවා. ඒ තොරතුරු දාලා තියෙන රට මොකද්ද? country of origin. origin කියන්නේ උපදින. ඒ නිසා ශේස්ත්‍ර නාමයට අමතරව ඔන්න පාඨකයේ දැනගන්න ඕනේ මේ වෙබ් ලිපිනේ දාලා තියෙන තොරතුරු මොන රටෙන්ද දාලා තියෙන්නේ කියලා. එහෙමනම් තුන්වෙනි එක තමයි මේ තොරතුරු දාලා තියෙන රටේ නම ගැන අවබෝධයක් දැනගන්න ඕනේ. ඉතින් ලෝකේ රටවල් 290 ගාණක් තියෙනවානේ. ඔය ඔක්කොම රටවල් දන්නව ඇති. ගිහිල්ලා තියෙනව නේද? ඔක්කොම රටවල් 290 ගාණටම.
ඉතින් ඔය 290 ගානටම සංකේතයක් තියෙනවා. දැන් ඔයා ටෙලිෆෝන් කරනට 94නේ ශ්‍රී ලංකාව. ඒ නිසා මේ රටවල් වලට සංකේතයක් තියෙනවා. ඉතින් අපේ රටේ සංකේතය කවුරුත් දන්නවා ඇති. අපේ රටේ සංකේතය තමයි LK ලංකා. හැම රටකටම සංකේතයක් තියෙනවා. ඒගොල්ලෝ ඒ රටේ ඉංග්‍රීසියෙන් ලිව්වහම ඒ ඉංග්‍රීසි අකුරු දෙකක් පාවිච්චි කරනවා මේකට කෙටි. සමහරට එක ළඟ වෙන්න පුළුවන්, සමහරට ඈත වෙන්න පුළුවන්. කොහොම හරි තව රටකට ඒ අංකයම ඒ සංකේතයෙන් ලැබෙන්නේ නැති විදිහට. ඒ නිසා රටවල් වලට සංකේත තියෙනවා. ඒවා කොහොම පාඩම් කරගන්න ඕනේ. නමුත් දල වශයෙන් ඒක දිහා බලපුවාම තේරෙනවා මොන රටේද කියලා. ඉතින් මෙන්න ඔන්න CH කියලා තියෙනවා. දැන් CH කියලා චයිනාන ඉංග්‍රීසියෙන් ලිව්වම ඒ වුණාට CH කියන්නේ ඔන්න මතක තියාගන්න. මම කිව්වා ඒ රටවල් වල ඉංග්‍රීසියෙන් නම ලිව්වම ඒකේ මුල් පුරවාරි කීපයක් හරි දානවා කියලා. නමුත් සමහර රටවල් වල ඉංග්‍රීසි නම නෙමෙයි පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ගේ නම. දැන් සිස්ටර්ලන්තයට සිස්ටර්ලන්ඩ් ස්විඩිෂ් භාෂාවෙන් මේ කියන විදිය. ඒකේ CH පාවිච්චි කරන්නේ. මේ ඉංග්‍රීසි නෙවෙයි. ජර්මනිය ජර්මන් ලැන්ග්වේජ් එකේ GE හරිනම් GE කියලා දාන්න එපා නෑ GE නෙවෙයි මෙතන මොකද SW ST මොනවාරි දාන්න බැහිම නැහැ මේ රටවල් පාවිච්චි කරන ඒගොල්ලන්ගේ භාෂාවෙන් දාලා තියෙන මේ ස්විඩිෂ් භාෂාවෙන් CH මේ ජර්මන් භාෂාවෙන් DE එහෙම තියෙන කීපයක් අනිත් ඒවා ඉංග්‍රීසි වලින් තියෙන ඔන්න මලේසියා ඒගොල්ලෝ පාවිච්චි කරන M අකුරයි Y අකුරයි මේ ගත්තොත් තව කාටරි පැටලෙනවා ඇති මෝල්ඩියස් හරි මොනවා හරි ඒ නිසා මේකෙන් අකුරු දෙකක් ඊට පස්සේ MY කියනවනත් මයි මැලේසියා රටේ ඊට පස්සේ AU ඕස්ට්‍රේලියා ඒක නා ළඟම අකුරු දෙක AU ඕස්ට්‍රේලියා ඊළඟට ජපාන් අන්න JA ගන්න J ජමයිකා ඇති ඒ නිසා ජපානයේ දාලා තියෙන JP ඊළඟට යුනයිටඩ් කින්ග්ඩම් මේගොල්ලෝ මේ අකුරු දෙක. ඉතින් ශ්‍රී ලංකාව LK. ඔය විදිහට රටවල් වලට ශේෂ්ත්‍ර නාමයක් තියෙනවා. ඉතින් අන්නේ හැම එකකම කටපාඩම් කරගන්න ඕනේ නැහැ. නමුත් දල වශයෙන් ඒක දිහා බලපුවාම තේරෙනවා සාමාන්‍ය මොන රටෙන්ද කියලා. ඉතින් මුල් කීපයක් නම් දැනගන්න රටවල් 295න් පාඩම් කරගන්න ඕනේ. ඒක දිහා බලපුවාම තේරෙනවා දල වශයෙන් මොන රටෙන්ද කියලා. එනිසා සමහර ලාවට ශේෂ්ත්‍ර නාමය රටේ නමින් කෙලවර වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ කෙලවර වෙන්නේ LK කියලා. දැන් දැක්කද www.nie.lk. ඒවා edu අරමක් කියලා මොකුත් දාලා නැහැනේ. එහෙම දාලා තියෙන්නත් පුළුවන්. නිසා මේ ශේෂ්ත්‍ර නාමයේ කෙලවර වෙනවා රටක සංකේතී. එතකොට මේ සමහර රටවල් ඒගොල්ලන්ගේ භාෂාවෙන් ඒ රටට කියන නම අනුව ස්විට්සර්ලන්ඩ් වලට CH ස්විඩිෂ් භාෂාවෙන් ජර්මනිය GE නෙවෙයි මේ ජර්මනි කියන්නේ ඉංග්‍රීසියෙන් ජර්මන් භාෂාවෙන් DE ඒගොල්ලන්ගේ ජර්මනි කියලා කියන හැටි මොකක්ද ජර්මනි හරි මොනවා අනිත් ඒවා නම් ගොක් කලාවට ගන්න ඒ රටේ ඉංග්‍රීසි නාමයේ තනින් තන අකුරු කීපයක් සමහරට මුල අකුරු දෙක වෙන්නත් පුළුවන්. ඒතර එකම අකුරක් කීප රටකට ආවොත් පැටලෙන හින්දා වෙන අකුරක් ගන්නත් පුළුවන්. දැන් ජපාන් JA කියලා දාලා නැතුව ඇති මොකද JA කියලා දාලා ඇති ජමයිකා වලට. දැන් මේ දවස්වල ඔලිම්පික් යනවා නේද බලනවා නේද ජමයිකා. ඒ නිසා ඒගොල්ලෝ JP දාලා තියෙනවා. JP කියන්නේ just piece of justice සමාදාන විචාරය නෙවෙයි. හරි. ඒ විදිහට ඔන්න මේ ශේත්‍ර නාමය දැනන් ඉන්න ඕනේ. එතකොට ඒකේ අග කෙලවර වෙන ශේත්‍රය දැනන් ඉන්න ඕනේ. ඊළඟට මේ සමහර ලාවට කෙලවර වෙන රට දැනන් ඉන්න ඕනේ. ඊළඟට මේ වෙබ් ලිපිණයෙන් තොරතුරු හොයනකොට ඊළඟට පාඨකයෙක් දැනන් ඉන්න ඕනේ. මේ ලිපිණය ප්‍රයිවට් එකක්ද පොදු එකක්ද කියලා. මේක ප්‍රයිවට් ඇඩ්‍රස් එකක්ද පොදු ඇඩ්‍රස් කියලා දැනගන්න ඕනේ. මේ වෙබ් ලිපිණයකින් තොරතුරු වෙනකොට පාඨකයෙක් දැනගත යුතු අන්තර්ජාල සාක්ෂරතාවය යටතේ. ප්‍රයිවට් ඇඩ්‍රස් එක. මොකද්ද ප්‍රයිවට් කියලා කියන්නේ? ප්‍රයිවට් කියන්නේ පෞද්ගලිකයි. දැන් ඔයාගේ පෞද්ගලික ඒවා තියනවා නේද මොනවද? ඔයාගේ ලියුම, ඔයාගේ ඩයරි එක, ඔයාගේ දේවල් තියෙනවනේ දැන් ඔයා පරිගණකේ නම් කම්පියුටරේ පාස්වර්ඩ් දාගෙන වහගෙන නැතිනේ සමහරව. ඉතින් ඒවා අනිත් අය බලන්නේ නැහනේ සාමාන්‍යයෙන්. දැන් ඔයාගේ ලියුමක් වෙන කවුරුත් බලන්නේ නැහැ.
වාගේ පර්ස් එකක් වෙන හොරෙක් නැත්තම් වෙන කවුරුත් අදින්නේ නැහැ. පෞද්ගලික. ඒ වගේ අන්තයේ මේ පෞද්ගලික ලිපි තියෙනවා. එතකොට දැන් මේ පෞද්ගලික ලිපි වල ප්‍රශ්නේ මොකද්ද? මේ පෞද්ගලික ලිපි සමහර ඒවා ඉතාම වැදගත් ඒවා තියෙනවා. නමුත් සමහර පෞද්ගලික ලිපි ඒවා එයාට පෞද්ගලිකයි. එයා දාලා තියෙනවා මේවා. හැබැයි අනිත් අය ඒවා බලලා විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් ඔයාගේ පර්ස් එක කවුරු හරි බස් එක යනකොට ඇද්දොත් ඔයා හොරෙක් කියලා කෑ ගන්නවා. ඒ වගේ ඒ නිසා මේ ප්‍රයිවට් ලිපි බැලුවොත් සමහරවිට ගැටලු රසකට පාඨකයෙකුට මුහුණ දෙන්න පුළුවන්. විශේෂයෙන් ඔයාගේ ළමයින්ට ඉස්කෝලේ ළමයින්ට මේක කියලා දීලා තියෙනවා. අන්තර්ජාලයේ ප්‍රයිවට් ඒවා ගොඩ තියෙනවා. සාමාන්‍යයෙන් අපි ප්‍රයිවට් ඒවා ප්‍රසිද්ධ කරන්නේ නැහැනේ. නමුත් අන්තර්ජාලයේ ඔයා දන්න ඕන කොල්ලෙකුට ඕන බල්ලෙකුට මේක දාන්න පුළුවන් අන්තර්ජාලයට. මේ පරිගණක පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් ඕන කොල්ලෙකුට ඕන බල්ලෙකුට මේක දාන්න පුළුවන්. එතකොට අපි දැනගන්න ඕනේ බලු ඒවා නොබලා ඉන්න. එතකොට ප්‍රයිවට් ඒවා දාලා තිබ්බහම ඒවා බලලා ප්‍රශ්න ගොඩකට මුණ පාන්න වෙනවා. සමහරලා අවසානයේ ජීවිතෙන්ම වන්දි ගෙවන්නත් වෙනවා. ඒ නිසා ළමයින්ට කියලා තියෙන්න ඕන ඔයාටත් කියලා කියන්නේ මේ ප්‍රයිවට් ඇඩ්‍රස් තියෙනවා නම් ඒවා බලන එකෙන් බලකිලා ඉන්න. ඒකෙන් කියන්නේ ප්‍රයිවට් ඒවා නරකයි කියලා. ඊටාම හොඳ ප්‍රයිවට් ඒවා තියෙන්න පුළුවන්. සමහර කවුරු හරි ශ්‍රේෂ්ඨ ලේඛකයෙකුගේ කාගේ හරි එයාගේ වෙබ් ඇඩ්‍රස් එක ඊටාම හොඳයි. එයාගේ වෙබ් අඩවි හොඳයි. නමුත් පොදුවේ සමහර ප්‍රයිවට් ඇඩ්‍රස්, ප්‍රයිවට් වෙබ්සයිට් ඊටාම අහිතකරයි. ඒවා ඒ නිසා බලන එකෙන් වළකින්න ඕනේ. මේක ඔබටත් තේරුම් ගන්න ඕන. ඔබේ ළමයින්ටත් පුස්තකාලවලට කාටත් කියලා දෙන්න ඕනේ. ඒවා බලලා දැන් කාටරි හරි හොඳයි මේ සර් කියනවා මේවා බලපුවාම ලෙඩක් වැටෙනවා. ඒක නිසා බලන්න ඕනේ කියලා බලනවා. බලලා ඉතින් ලෙඩක් දාගත්තට කමක් නැහැ. කැමති නම් අංගොඩ යන්න පුළුවන්. ඒ නිසා ප්‍රයිවට් ඇඩ්‍රස් තියෙනවා නම් හරි කල්පනාවෙන් ඒ ප්‍රයිවට් ඇඩ්‍රස් එකක් නොබල ඉන්න තරමට ඇඟට ගුණයි. එහෙම කිව්වාම හරි වීරයා වගේ බලන්න ඕන. ඔය සර් කිව්ව එක ඇත්තද කියලා බලලා ඊට පස්සේ Tamanට පුළුවන් විවිධ ප්‍රශ්න අදාගෙන විශාල පිස්සන් කොටුවට යන්න. ඒක වෙනම දෙයක්. එහෙම කරනවා. දැන් කොහොමද ඔයා දැනගන්නේ ප්‍රයිවට් ඇඩ්‍රස් එකක්ද කියලා? ඔයා අන්තර්ජාලය බලනකොට මේ වෙබ් ඇඩ්‍රස් එක ප්‍රයිවට් එකක්ද කියලා දැනගන්නේ. මෙන්න මේ මාක් එක තියෙනවා නම් මේ මාක් එක දැකලා තියෙනවද කීබෝඩ් එකේ? කීබෝඩ් එකේ අර උඩින්ම escape key එකට යටින් පැත්තේ. මේකට කියන්නේ tidal නෙවෙයි. සමහර මේක අර තරංග මගේ කියන නෑ. මේක ජර්මන් භාෂාවේ අර pronunciation වල දෙන symbol එකක්. මේක කියන්නේ tilde mark එක. tidal එම නෙවෙයි. tidal කියන්නේ අර රළ කියන එකනේ. සමහර මේක අර වෙරළ රළ වගේ එහෙම කියන වැරදි. මේ tilde mark එක. එතකොට මෙන්න මේ පෞද්ගලික වෙබ් ලිපිනයක්. එතකොට ඒක බලන්න නැතුව ඉන්න එක අඟට ගුණයි. මේක එතකොට tilde mark එක කොතන තියෙන්නේ? මේක තියෙන්නේ අර first slash එකට පස්සේ. දැන් මතකයිනේ අන්තර්ජාල වෙබ් ලිපිනේ http:// නේ ඉස්සෙල්ලාම එන්නේ. // ඔහොම ලියලා edu ඉවර වෙලා ඊට පස්සේ first slash එක එනවා පළල ඉර. අනේ පළවෙනි ඇල ඉරට පස්සේ මෙන්න මේ tilde mark එක දාලා එහෙම දිගට තියනවා නම් මේක පෞද්ගලික ලිපිනයක්. ඒ නිසා මේක බලන එක තමන්ගේ ඇඟට ගුණ නැහැ. ඒ නිසා tilde mark එක ගැන අවබෝධයක් ගන්න පුළුවන් තරම් ඒවයින් වැළකීලා ඉන්න බලන්න. ඒවා බලලා ප්‍රශ්න ගොඩාක් හදාගන්න පුළුවන්. විශේෂයෙන් ওই පොඩි ළමයි, නොදන්න ළමයි, තරුණ ළමයි මේවා බලලා ගොඩාක් ජීවිතේන් වන්දි ගෙවලක් තියෙනවා. ප්‍රශ්න ගොඩ හදාගෙන තියෙනවා. ඒවා ඊට පස්සේ බලලා දිගින් දිගටම අර අබින් කෑවා වගේ අබ්බැහි වෙනවා ඒවට ගිහිල්ලා. ඒ නිසා මුලින්ම දැකපු තැනම ලත් තැනම ලොප් කරනවා වගේ ලත් තැනම දැක්ක තැනම මේ ලිපින බලන්න යන්න එපා. එහෙම කිව්වම හරි ඔය මම බලලා try කරන්න ඕන try කරලා බලලා පිස්සන් කොටුට යන්න පුළුවන්. එහෙම කියන එක අහන්න නැති එක කියන නහන එක ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි කියනවනේ ඒ වගේ. ඒ ස්ටේටික් මාක් එක තියෙනවා නම් ඒක පෞද්ගලික වෙබ් ලිපිනයක් බලන එකෙන් වැළකීලා ඉන්න. ඊළඟට එහෙම නැත්තම් මේ percentage mark එක තියෙනවා. මේ tilde mark එක නැතුව මේ පළවෙනි ස්ලෑෂ් එකට පස්සේ ප්‍රතිශත ලකුණ තියෙනවා නම් ඒත් මේ ප්‍රයිවට්
වෙබ්සයිට් එකක්. එහෙම නැත්නම් මෙයාගේ නම දාලා තියෙනවා. ඉතින් අපි දන්නේ එයාගේ නම මේකයි කියලා. දැන් ලංකාවේ කෙනෙක් ඉන්නවා සරණ එලිස් කියලා. ඉතින් ඔතන මේ ෆස්ට් එකට යන් සරණ එලිස් කියලා දාලා තියෙනවා. ඉතින් පිටරට මිනිස්සු දන්නවා මේ සරණ එලිස් කියන්නේ නමක් කියලා. දන්නේ නැහනේ. ඒ නිසා ඒක ටිකක් ගැටලු සාගතයි. දැන් මේකේ මෙතන ෆස්ට් එකෙන් පස්සේ මයික් කියලා තියෙනවා. ඉතින් මයික් නම මොකක් හරි හිතන්න පුළුවන්. ඒ නිසා මේ නම තියෙන එක එච්චර ෂුවර් නෑ. කොහොම හරි මේකත් නොබලා ඉන්න. මේක තමයි ගොඩ තියෙන්නේ. එතකොට ටිල්ඩි මාක් එක හරි ප්‍රතිශත ලකුණ හරි නමක් හරි ටිකක් බලන්න මේක නමක්ද කියලා නමක් හරි දාලා තියෙනවා නම් ෆස්ට් ෆ්ලෑෂ් එකකට පස්සේ පළවෙනි ඇලයිරට පස්සේ පටන් ගන්නකොටම මේ ලකුණු තුනෙන් එකක් දාලා තියෙනවා නම් ඒක පෞද්ගලික වෙබ් ලිපිනයක්. එඳා ඒක මගහැරලා තොරතුරු හොයන්න. ඔන්න ඔය කරුණු හතර තමයි අන්තර්ජාල සාක්ෂරතාව යටතේ වෙබ් ලිපිනයකින් තොරතුරු හොයනකොට පාඨකයෙක් දැන සිටිය යුතු දේ. ඔබ මේවා මිනිස්සර දැනගෙනද අන්තර්ජාලයෙන් තොරතුරු හෙව්වේ? මොකද මේ හතර වෙබ් ලිපිනයකට ව්‍යුහයක් තියෙනවාය. ඒක URL කියලා කියනවාය. ඒකේ කෑලි 6ක් තියෙනවායි කියලා මූලික අවබෝධය ගන්න ඕන. ඊළඟට ඒක කියවන විදිහ දැනගන්න ඕන. දෙවෙනි එක මේ කෑලි 6න් තුන්වෙනි කෑල්ල වැදගත් කියලා මතක තියාගන්න ඩොමේන් නේම් එක. ඒ නිසා ඩොමේන් නේම් එක වර වෙන නම් මොනවද? ඒව ගැන අවබෝධයක් තියෙනවා. edu, gov, com අරවම. ඊළඟට මේ ඩොමයින් නේම් එක සමහර විට රටක නමින් කෙලවර වෙනවා. එතකොට ඒක හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට මේ ඩොමයින් නේම් එකට පස්සේ පළවෙනි ස්ලෑෂ් එකෙන් පස්සේ මෙන්න මේ ලකුණු තුනෙන් මොකක් හරි එකක් තියෙනවා නම් ඒක ප්‍රයිවට් වෙබ් ඇඩ්‍රස් එකක් කියලා තේරුම් අරගෙන ඒක මග ඇරලා තොරතුරු හොයන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ කරුණු හතර පාඨකයෙක් ඉස්කෝලේ කවුරු හරි ඕගොල්ලෝ වෙබ් ලිපින පිළිබඳ දැනගෙන ඉන්නවා නම් එයාට අන්තර්ජාල සාක්ෂරතාවය යටතේ මේක හොඳයි. ඒ අනුව එයා අන්තර්ජාලයේ තොරතුරු හොයනකොට මේ සාක්ෂරතාවය ඇතුව තමයි තොරතුරු හොයන්නේ. තමයි පාඩම. තේරුණාද? එතකොට අපි අද කතා කරන්නේ අන්තර්ජාලයෙන් තොරතුරු හොයනකොට වෙබ් ලිපිනයක් පාවිච්චි කරලා තොරතුරු හොයන්නේ කොහොමද? මම ඒකට හැඳින්වීමක් කරා. කොච්චර තියෙනවද? එතෙන්දි මෙන්න මේ මූලික තොරතුරු හතර දැනන් ඉන්න ඕන. මොකද්ද මූලික තොරතුරු හතර? එක වෙබ් ලිපිනේ ව්‍යුහය දැනන් ඉන්න ඕනේ. URL තමයි වෙබ් ලිපිනේට කියන්නේ URL එක. මෙහෙම කෑලි තියෙන බව. ඊට පස්සේ මේ ආයෙම ගැඹුරෙන් ඔයා දැනන් ඉන්න ඕනේ. මේ තුන්වෙනි කෑල්ල. මේ තියෙන ෆස්ට් ස්ලෑෂ් එක මේක ඩබල් ස්ලෑෂ් එක මෙන්න ෆස්ට් ස්ලෑෂ් එක. මෙතනින් මෙහා ටිල්ඩි ලකුණ තිබ්බොත් අන්න පෞද්ගලික එකක්. මෙතනින් මේ ෆස්ට් ස්ලෑෂ් එකට මේ පැත්තෙන් ටිල්ඩි මාක් එක. නැත්නම් ප්‍රතිශත ලකුණ දාලා තිබ්බොත් මේක පෞද්ගලික වෙබ් ලිපිනයක්. ඒ නිසා මෙන්න ඩබල් ස්ලෑෂ් මේ ස්ලෑෂ් මතක තියාගන්න ඇලයිර. මේක ඩබල් ස්ලෑෂ් මේක ෆස්ට් ස්ලෑෂ් එක. මේක සෙකන්ඩ් ස්ලෑෂ් එක. ඔය වගේ. ස්ලෑෂ් ඇලයිර LASH. එතකොට මේක කියවන්නේ http://www. මෙහෙම ලියලා .edu/library/class ඔය විදිහට. ඒ නිසා මෙන්න මේ 6න් මෙන්න මේ තුන්වෙනි කෑල්ල පිළිබඳ අවබෝධයක් ගන්න. ඒකට කියන්නේ ශේෂ්ත්‍ර නාමය. මේ අර 6 පිළිබඳ විස්තර තුන්වෙනි එක ගැන තමයි ඔබ ගැඹුරින් අවබෝධයක් තියෙන්න ඕනේ. මෙන්න මේ කෑල්ල තුන්වෙනි ශේෂ්ත්‍ර නාමය මෙන්න මේ කොටස මොකද්ද? EDUද GOVද COMද NETද මොකද්ද කියලා. ඒ අනුව ශේෂ්ත්‍ර නාමය ගැන දැනගන්න ඕනේ. එහෙම ශේෂ්ත්‍ර නාමයේ තියෙන ඒවා විනාඩියක් ඉන්න. ඒ නිසා අපි අද කතා කරන්නේ අන්තර්ජාලයෙන් වෙබ් ලිපිනයකින් තොරතුරු ගාවිස්තනය කිරීම වෙබ් ලිපිනයක් මොකද 7ක් පිළිබඳ අවබෝධයක්
තියෙන්න පුළුවන් නැතිලා තොරතුරු හොයන්න ගිහලා විශාල ප්‍රශ්න ඇතිලා ඇති කරගන්නවා. ඒ අන්තර්ජාල සාක්ෂරතාව කියන්නේ අන්න අර විදිහට ඒ හැකියාව තියෙනවා නම් එයාට අන්තර්ජාලයෙන් තොරතුරු හොයන්න පහසුයි. ශේෂ්ත්‍ර නාමය කියන්නේ මේ කෙලවර වෙන නාමය ඒවා වර්ග ගොඩක් තියෙනවා මම 6ක් පෙන්ලා තියෙන්නේ තව ගොඩක් තියෙනවා අන්තර්ජාලයෙන් බලන්න ඒ කොටල ඉමේල් ශේෂ්ත්‍ර නාමය තේරුම් ගන්න ඕන 6 නෙවෙයි තියෙන්නේ මීට වඩා තව ගොඩක් තියෙනවා ඔබ ඉමේජ් වලට ඉන්ටර්නෙට් ඩොමේන් නේම් කියලා ගන්න ගොඩ හම්බ වෙයි. තව SCH කියලා තියෙනවා ස්කූල් කියලා තියෙනවා. ওই වගේ ගොඩක් තියෙනවා. ඊට අමතරව මෙතන මේක වෙනුවට රටේ නමින් කෙලවර වෙනවා. ඒතර ඒකත් දැනගෙන ඉන්න ඕන කන්ට්‍රි කෝඩ් එක. CH කියන්නේ චයිනා නෙවෙයි. ස්විට්සර්ලන්ඩ් එක මේ වගේ මෙහෙම. ඊළඟට වෙබ් ලිපිනයක් පෞද්ගලික කියලා අඳුන ගන්න ඕන. පෞද්ගලික නම් මෙන්න මේ ලකුණු දෙක තියෙනවා. තේරුණා. ඔන්න අන්තර්ජාලයෙන් තොරතුරු ගවේෂණයේදී අපි වෙබ් ලිපිනයක අවශ්‍ය තේරුම් ගන්න ඕන. දැන් බලමු මේක ප්‍රායෝගිකව අතදා බලන්න. දැන් මේක ප්‍රායෝගිකව අතදා බලන්න බලමු. දැන් වෙබ් ලිපිනේ දන්නවා. දැන් අපි ප්‍රායෝගිකව අතදා බලමු. දැන් අපිට වෙබ් ලිපිනයක් කෙලින්ම ගන්නත් පුළුවන්. වෙබ් ලිපිනයක් කෙලින්ම ටයිප් කරලා ගන්නත් පුළුවන්. තොරතුරු හොයන්න පුළුවන්. එතකොට මේ වෙබ් ලිපින මතක තියාගන්න. දැන් ඔයාට තොරතුරු ඕන වෙනවා. ජාතික අධ්‍යාපන ආයතනය මම කිව්වේ. එතකොට ඔයාට කෙලින්ම මෙතන වෙබ් ලිපිනේ ඔයාට මේක මෙතන ටයිප් කරන්නත් පුළුවන්. මේ මෙතන ටයිප් කරන්නත් පුළුවන්. මෙතන ටයිප් කරන්න පුළුවන්. මෙතෙන් දෙකෙන් ඕන තැන මම දැන් ටයිප් කරනවා. මම දැන් ජාතික අධ්‍යාපන ආයතන වෙබ් ලිපිනේ දානවා. අන්න දැන් මම ගන්න මෙච්චර. www අර http වලිය www.nie.lk දැන් ඒක edu අන් ටයිප් වෙන්නේ www.nie.lk අන්න මම ඔච්චරයි ලිව්වේ. එතකොට www කියලා කියන්නේ තොරතුරු සංරචකයනේ. මෙන්න මේ ටික විතරයි ඩොමේන් නේම් එක. nie.lk මේ ටික විතරයි. ඊට පස්සේ මෙතන ස්ලෑෂ් එකක් තියෙන්නේ. ඒක අපිට අවශ්‍ය වෙන්නේ. දැන් අපි තොරතුරු බලමු. Google search දාන්න. දැන් web address එක අපි මතක තියාගත්ත මේ තියෙන්නේ. අන්න. දැන් එයාගේ මෙන්න මෙතන දැන් අපම මේ තියෙන web address එක https://www.ni.lk මෙතන දාලා තියෙන www දාලා නෑ යා. www දාලා නෑ. https://ni.lk අන්න. මොකද මේ S කියලා දාලා තියෙන එකේ කියන්නේ. අපි කිව්වේ http නේ. අනිතා වැදගත් එකක්. S කියන්නේ security. ඒක ආරක්ෂිතයි කියන එක. මෙතන S කියන එක දාලා තියෙනවා නම් ඒ වෙබ් ලිපිනේ ආරක්ෂිත වෙබ් ආරක්ෂිතයි. කාටවත් ගන්න බෑ. කරලා තියෙන්නේ. https කියන්නේ ඒක secure කියන එක ආරක්ෂාව. මේක ගොඩාක් වැදගත්. සමහර ඒවායි ඔය ව්‍යාජ වෙබ් ලිපින තියෙනවා. එතකොට දැන් මේ S එක නැත්තම් ඒක ව්‍යාජ වෙබ් ලිපිනයක්. මම ඒක ඉන්ටර්නෙට් විද්‍යුත් අපෑලේදී කියනවා. ඒ නිසා මේ S එක තියෙනවා කියන්නේ ඒක ආරක්ෂිතයි. වෙන කෙනෙකුට ඒක ගන්න බෑ වෙබ්සයිට් එක හදන්න බෑ. නැත්තම් හුඟක් අය වෙබ්සයිට් හදනවා ඒ ෆේක් වෙබ්සයිට් කියලා කියන්නේ ව්‍යාජ. එතකොට මේක හදන්න බෑ මේතන සමහරවිට ලොක් එකක් දාලා තියෙනවා. දැක්කද පැඩ්ලොක් එක ලකුණක් තියෙනවා මෙහෙම. එතකොට දැන් මේ හයෙන් තියෙන එක පළවෙනි කෑල්ල තියෙනවා කෝලන් හරින් පිටපස්සේ www නෑ මෙතන එකේ තියෙනවා. මෙන්න ශේෂ්ත්‍ර නාමය ni.lk
මෙතන නම් මේ ටික. මෙතන නම් මේ ww සංරචකය. එතකොට දැන් මේ මොනවා හරි වෙබ් ලිපිනයක් හරි මොකක් හරි මාතෘකාවක් ගහලා ගත්තාම ඉස්සෙල්ලා වෙබ් ලිපිනේ තියෙනවා. දැන් අර ඉගෙන ගත්ත කරුණු පාවිච්චි කරලා බලන්න ඕනේ. ඒකයි මෙතන තියෙන්නේ. එතකොට තමන් වෙබ් ලිපිනයක් කෙලින්ම දන්නවා නම් ගහලා බලන්න පුළුවන්. නැත්තම් තමන්ගේ මාතෘකාවට ගහපුවාම අපි දැන් සාමාන්‍යයෙන් කරන්නේ සීගිරියනේ. ඔන්න බලන්න සීගිරිය. සීගිරිය. අපි තොරතුරු හොයන්න මේ මාතෘකාව ගහනවා. සීගිරිය. සීගිරිය. ඕන දැන් සීගිරිය ගැහුවා. දැන් තමයි අර අපි ඉගෙන ගත්ත පාඩම ඕනේ. දැන් අපි අර ඉගෙන ගත්ත පාඩම ඕන මෙතෙන්ට. මොකද ඉගෙන ගත්ත පාඩම වෙබ් ලිපිනේ ව්‍යුහ විද්‍යාව. දැන් මේ මාතෘකාව කියවලා පිස්සා වගේ ගහන්නේ මේ මාතෘකාවට උඩින් වෙබ් ලිපිනේ තියෙනවා මේ තියෙන්නේ. මෙන්න මේ වෙබ් ලිපිනේ කියවලා බලලා තමයි තොරතුරු හොයන්න යන්නේ. ඒකට තමයි මේ පාඩම ඉගෙන ගත්තේ. ඔයා වෙබ් ලිපිනයක් කෙලින්ම දන්නවා නම් ඒක ගහලා සාමාන්‍ය මිනිස්සු කරන්නේ මාතෘකාවක් ගහලා ලිපි ගන්නවනේ. ඒ ලිය බලන්නේ ඒ ලිපිනේ බලන්න. ඒ නිසා මේ පල්ලෙහා තියෙන ඔක්කොම මේ හැම එකම වෙබ් ලිපිනයක් බලන්න ඕනේ. මේ පේනවා. දැන් මේ ලිපිය බලන්න ඉස්සෙල්ලා මේ තියෙන වෙබ් ලිපිනේ බලන්න. මේ ලිපිය බලන්න ඉස්සෙල්ලා මේ තියෙන වෙබ් ලිපිනේ බලන්න. මේ තියෙන ලිපිය මේ හයිපර්ලින්ක් දාලා මේ ලොකු නිල් පාටෙන් තියෙන ලිපිය මේකට ක්ලික් කරාම තියෙන ලිපිය හරි ප්‍රථම උඩින් තියෙන වෙබ් ලිපිනේ කියවන්න ඕනේ. වෙබ් ලිපිනේ කියවන්න ඕනේ. ඒකට තමයි අර පාඩම ඉගෙන ගත්තේ. මොකක්ද ඉගෙන ගත්ත පාඩම? අන්තර්ජාලයක වෙබ් ලිපිනයක ව්‍යුහය. ඒතර වෙබ් ලිපිනේ තියෙන්නේ ලිපියට උඩින්. ඒ ලිපියට උඩින් ටයිටල් එකට උඩින් තියෙන මේ වෙබ් ලිපිය කියවලා පෞද්ගලික එකක් නම් බලන්නේ. ඊළඟට දැන් ඔයා අධ්‍යාපනික එකක් නේ බලන්න ඕන. මේ කොමර්ෂියල් එකක් බලලා වැඩක් නැහැ මේ. දැන් සීගිරිය ගැන මේ පුරුවන්නේ. එයාට මේක වැඩක් නැහැ. මේක කොමර්ෂියල් එකක්. මේ ලිපිය මොකක් හරි වාණිජ අරමුණකට දාලා තියෙන එකක්. මේක අධ්‍යාපනික අරමුණක් නෙවෙයි. එයාට මේක බලලා වැඩක් නැහැ. ඊට පස්සේ මෙන්න ORG කියන්නේ මොකක් හරි සංවිධානයක්. එක සංවිධානයේ අද දෙන්නෙකුගෙනුත් දාන්න පුළුවන් සල්ලි තියෙනවා නම් අන්තර්ජාලයට දෙන්නෙක් එකතුලා සංවිධානයක් හදාගන්න පුළුවන්. ඉතින් සංවිධානයක ඔයා හිතන්නේ මේ යුනෙස්කෝ සංවිධානය වගේ නෙවෙයි. ඒ නිසා ORG තොරතුරුත් විශ්වාස නැහැ. මොකද ඕනම දෙන්නෙකුට සල්ලි තියෙනවා නම් සංවිධානයක් හදලා තොරතුරු දාගන්න පුළුවන්. ඒ නිසා ORG තොරතුරුත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අධ්‍යාපනික ශාස්ත්‍රයේ තොරතුරු බලන අයට බලන්න තියෙන්නේ අන්න අර ශාස්ත්‍ර නාමයේ මෙතන EDU තියනවාද කියලා බලන්න. එහෙම නැත්නම් ස්කූල් තියනවාද බලන්න. SCH. එහෙම නැත්නම් GOV තියනවාද බලන්න. ගවර්න්මන්ට් එකක් නම් අන්න හරි. ඒක රාජ්‍ය ආයතන කොමර්ෂියල් ඒවා. කොමර්ෂියල් කියන්නේ වාණිජ අරමුණෙන් දාපු ඒවා. එතකොට ඒවයි තේරුමක් නැහැ. ORG කියන්නේ ඒගොල්ලෝ යම් ආයතනයක අරමුණක් ඇතුව දාපු එකක්. ඒවා තේරුමක් නැහැ. ඉතින් ඒ නිසා අන්තර්ජාලයෙන් තොරතුරු බලනකොට මෙන්න මේක තේරුම් ගන්න ඕන. ඔන්න මම ඊළඟ ලිපි 10 ගන්නම් බලන්න. ඔන්න බලන්න. දැන් සීගිරිය ගැන ළමයි තොරතුරු හොයනවා. ඔන්න දැන් බලන්න පළවෙනි. දැන් බලන්න මේක වෙබ් ලිපිනේ මොකද්ද කොහොම. මේක බලලා වැඩක් නැහැ ළමයා. මේ කොම් එක මේක කොමර්ෂියල් එකක්. දැන් ළමයා දන්නේ නැතුව මේවා බලලා ඔය වෙන වෙලෙන් දැන්වීම අරම මොකක් හරි වෙලඳ ප්‍රචාර වලට යනවා. එයාට ඔයාගමට ඕන මේක වැඩක් නෑ. මේ කොම් එකක් වැඩක් නෑ. ඔය විදිහට බලන්න මේ තියෙන කියලා. කොම් තමයි ගොඩ තියෙන. ඊළඟ එක කොම් එකක් මේ බලන්න කොම් එකක් කොමර්ෂියල්. මේව එකක්වත් වැඩක් මේ කොම්. මේ බලන්න කොම් ඔක්කොම කොම්. ගොඩාක් තියෙන්නේ කොම්. ඔය රූපවාහිනී වැඩසටහන වෙනම දැන් මම බලන්න කොම් අන්න දැන් තියෙනවා අන්න රටක අන්න GOVLK අන්න හොඳ ඇති. ඒක ලංකාව අනිත් එක ගවර්න්මන්ට් එකක් දාන්න. අන්න එනම් මේ තොරතුරු අන්න මේක නම් බැලුවට කමක් නැහැ. සමහර ළමයි 7 පන්ති ළමයි මේක අදාළ නැද්ද දන්නේ නැහැ. නමුත් මේක යම් විධිමත් ලිපියක්. මේක LK කියලා තියෙන ශ්‍රී ලංකාවෙන් GOV කියලා තියෙන ඒ රටෙන් දාන්න. අන්න ආයිකොම් අර පෞද්ගලික ලිපියම් වෙන්නේ කලාතුරකින්.
com මේ බලන්න com එතකොට මෙතන ලිපි 10ක් ගියා 10න් 9ක්ම com ඔන්න ඊළඟ සෙට් බලන්න ඊළඟ සෙට් එක ලිපි 10ක් තියෙනවා සීගිරිය පිළිබඳ බලන්න මේ වැඩක් තියෙනවද කියලා ඔන්න com මේ මෙන්න info කියන්නේ මොකක්ද information අන්න ඒක ටිකක් මොකක් හරි වැදගත්කමක් ඇති යම් තොරතුරක් මෙන්න com දැන් මේ ලිපි 10න් දැන් දෙකක් com මොන ඊළඟට බලන්න com මේ වැඩක් තියෙනවද වැඩක් නැහැ ඊට පස්සේ com මේ com ඔක්කොම com sorry.com තමයි අන්තිමට මේ com ඉන්න ORG එකකුත් ටිකක් භයානකයි ORG කියන්නේ ඕගනයිසේෂන් එකක් ඒ ඕගනයිසේෂන් එක ඔයා හිතන්නේ මේ ස්ටෑන්ඩඩ් ඕගනයිසේෂන් එකක් නෙමෙයි කවුරු හරි දෙන්නෙක් තුන් දෙනෙක් එකතු කරලා සංවිධානය හදන්නත් පුළුවන් පිස්සෝ දෙන්නේ සමහරට ඒකේ තියෙන්නේ පිස්සු වෙන්න පුළුවන් ඒ නිසා ORG තොරතුරු ටිකක් භයානකයි මෙන්න com ඔයාලට පේනවාද මේ මුල් මෙතන ලිපි 10ම වැඩක් ඇති දෙයක් නැහැනේ මේ 10ම ළමයින්ට මේ කිසි ඉස්කෝල ළමයෙකුට කිසි වැඩක් ඇති එකක් නෙමෙයි. ඒක තමයි අපි කිව්වා Google පළදායු පාවිච්චි කරන්නේ. දැන් මේ විදිහට මේ ඔක්කොලිය ගන්න.com කිය බෑනේ. ඒ නිසා තමයි අපි කිව්වා Google පළදායු පාවිච්චි ඉස්සෙල්ලා ඉමේජ් බලන්න, ඊට පස්සේ වීඩියෝ බලන්න, ඊට පස්සේ PowerPoint presentation ඔහොම බලපුවම හරි. නැත්තම් මේවා මෙහෙම බලන්න ගිහපුවාම අහුවෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න අනිවාර්යයෙන්ම ලිපියක් බලන්න ඉස්සෙල්ලා ඇඩ්‍රස් එක බලලා ඉන්න. ගෙදරට යන්න ඉස්සෙල්ලා ගෙදර ඇඩ්‍රස් එක චෙක් කරලා යන්න. ඒ නිසා මේ විශාල වශයෙන් තියෙන com. තාම අපිට ප්‍රයිවට් ඒවා හම්බුනේවත් නැහැ. අපි තව ඊළඟ සෙට් එක බලමු. සීගිරිය පිළිබඳ. ඔන්න ඊළඟ මේ හරිය බලමු 8 වෙනි සෙට් එක වාගේ. ඔන්න එතන ලිපි 10ක් තියෙනවා. ඔන්න බලන්න. ඔන්න ORG. ඒකත් ගැටලුවක්. ඔන්න com. දැන් පේනවද මේ මම කියන්නේ මොකද්ද කියලා? com. ඊට පස්සේ com. ඊට පස්සේ com ඔක්කොම com නේ තියෙන්නේ. පේන අර ටීවී වල ඇඩ්වර්ටයිස්මන්ට් වල වගේ තමයි. සේරම com. එතන මේ ලිපි 10ම කිසි වැඩක් නැහැ. ඉතින් ওই විදිහට මේව වාගෙන යන්න ගියාම පිස්සු වැදෙනවනේ. ඒ නිසා මොකක් හරි මුල් සෙට් එකක් ආපුවම අඩු ගන්න මුල් සෙට් එකේ බලන්න මේ වෙබ් com මෙබන ඔක්කොම කොමර්ෂල් ඒවා වෙළඳ අරමුණක් ඇතුව දාලා තියෙනවා. මෙන්න LK එකක් තියෙනවා. අන්න ලංකාවේ. ඔන්න ලංකාව. ඉතින් මේක ළමයාට අදාළද දන්නේ නැහැ. කොහොම හරි මේකේ වැදගත්කමක් ඇති. මෙන්න com. මම දැන් මේ පෙන්නන්නේ මොකද්ද කියලා තේරෙනවා ඇති. මෙන්න WS කියලා තියෙනවා. මොකද්ද ඔය හිතන්නේ WS කියලා? WS කියලා කියන්නේ මොකද්ද? එතන දැන් නෑනේ වෙන මොකුත්. අපි බලමු ඊට පස්සේ මොකද්ද කියලා. ඔයාලට තේරෙනවද? මෙතන තියෙන HTTP. අර ඇඩ්‍රස් එක ඔක්කොම බලන්න. මෙතන තියෙන HTTPS. මොකක්ද දැන් කියන්නේ? මේක secure නෑ. මේක S එක නෑනේ. මේක ආරක්ෂිත එකක් නෙවෙයි. ඒ කියන්නේ මේක ව්‍යාජ එකක්ද දන්නේ නෑ. මේක ආරක්ෂිත නම් මේ කාටවත් දැන් අන්තර්ජාලයේ එකම ඔයගොල්ලෝ දන්න ඕන තරම් වෙබ් පේජස් හදලා දානවා බොරුවට අනිත් අයගේ. ඒවට කියන්නේ fake website කියලා. දැන් fake website වලට මේ S එක ගන්න බෑ. S එක දෙන්නේ නැහැ කවදාකවත් Google company. මම මේක email වලදී කියනවා fake website අඳුනගන්නේ කොහොමද කියලා. ඒ නිසා මේ S දාලා තියෙනවනම් secret එකක් නැහැ. ඒ නිසා මේක ටිකක් ප්‍රශ්නයක්. මේක කවුරු හරි හොරෙන් දාපු එකක්ද ඇත්ත එකක්ද අපිට තේරෙන්නේ නැහැ. හැබැයි S එකක් නැහැ. security එකක් නැහැ මේකේ. ඒක මේ WS කියන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඒක මේක බලන්නම ඕනේ මෙතන. මොකක්ද කියලා. ඔන්න මේ S කියන එක බලන්න මම ගන්නවා. මේක දැන් මේක ඇඩ්‍රස් එක උඩ මෙතන වැටෙනවා එතකොට මේක ඇඩ්‍රස් එක දීර්ඝ අර අපි කියන කොටස් 6ම තියෙන ඇඩ්‍රස් එක මුදුනේ වැටෙනවා ඉතින් මේක ස්ලෝ ඉතින් ඔබට තේරෙනවද මේ අන්තර්ජාලයේ මේ අපි තොරතුරක් බලනකොට කරගන්න ඕන දේවල් ඒ නිසා ඔන්න මම කිව්වේ මේ වෙබ් ලිපිනේ ගැන අවබෝධයක් ගන්න මම මුලට එනවා ආපහු හරි. ඔන්න දැන් වෙබ් ලිපිනේ ඔන්න දැන් සීගිරිය කියලා ආවා. ඔන්න හරිනේ. ඔන්න සීගිරිය කියලා ගැහුවා. ඔන්න දැන් ආවා. දැන් මිනිස්සු කරන්න පිස්සා වගේ බලනවන්නේ නෑ. මේ වෙබ් ලිපිනේ බලන්න පළවෙනි එක. මේ තියෙන්නේ. ඔන්න S එක. ඒ කියන්නේ මේක secure ආරක්ෂිතයි. S එක. ඔන්න com එක. ඉතින් ඒක කොමර්ෂල් නේ.
ඊළඟට මේක වැඩක් නැහැ. හැබැයි ඊට පස්සේ තව බලන්න මෙන්න මෙතන ඉස්සරහා තියෙනවා පොඩි ත්‍රිකෝණයක්. පේනවද කළු පාට? දැන් මේ ත්‍රිකෝණෙට ගහලා බලන්න. ආපෝ ජනේලයක් කඩා වැටෙනවා. මෙන්න මෙතන කියන්නේ කැෂේ සිමිලර්. මේ කැෂේ කියන්නේ මොකද්ද? කැෂේ කියලා කියන්නේ මේක දැන් අන්තර්ජාලයේ ගැන ICT ගැන ගොඩාක් ගැඹුරින් දන්න අය දන්නවා. මේ තොරතුරු තියෙන්නේ කොහෙද කියලා අපිට කියාපානවා. කැෂේ කියන්නේ මේ ගුබ්බෑයම් භාගය. මේ තොරතුරු තියෙන්නේ කොහෙද කියලා කියනවා. එතකොට ඔන්න මේකට ගහලා බලන්න. ඔන්න මේ තොරතුරු තියෙන තැන ඔයාලට පෙන්නනවා. ඔයා ICT ගැන ගැඹුරු අවබෝධයක් තියෙනවා නම් මේ තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් මේක අර නුවර අලිමුඩුක්කෝ වගේ කොයි තැනද මේක තියෙන්නේ කියලා කියන්නේ මේ. එතන මේකෙන් මේ තොරතුරේ වළංගුතාවය ගැන බලන්න පුළුවන්. ඔයාට මේක තේරුමක් නැහැ. ඔයාට මේක ගැන එච්චර දැනුමක් නැතුව ඇති. නමුත් ඒ කැෂේ කියලා කියන්නේ මේ තොරතුරු තියෙන්නේ කොහෙද? දැන් නුවර නම් නුවර කොහෙද? නුවර අලිමුඩුක්කුවද අර දලදා වීදියේද කොතනද මේ තොරතුරු තියෙන්නේ කියලා මේ කියන්නේ. ඒ නිසා මේ කැෂේ එක බලන්න ඔබට ඒක ගැන අවබෝධයක් තියෙනවා නම් හොඳයි. නැත්තම් කැෂේ එකට අමතරව මෙන්න ඊළඟට බලන්න. දැන් ඔන්න ලිපි ඇවිත් තියෙනවානේ මිලියන 3යි ගාන. ඔන්න බලන්න සිමිලර් කියලා ගහලා බලන්න. මොකද්ද සිමිලර් කියන්නේ? අන්න ඒක ප්‍රයෝජනකට. සිමිලර් කියන්නේ මේ මාතෘකාවට සමානව තොරතුරු යන මාතෘකා කොච්චර තියෙනවද කියලා. දැන් ඔයා මොකක් හරි පොතක් ගත්තොත් පුස්තක හා සමාන යන තව පොත් මොනවද තියෙනවද? ඔන්න දැන් සිමිලර් කියලා ගහලා බලන්න. ඔන්න බලන්න මේකට සමාන ආටිකල් කොච්චර තියෙනවද කියලා. මෙන්න තියෙන 18යි. අන්න දැන් මේවා අර මාතෘකාවට කිට්ටුවෙන් යන ආටිකල් 18ක් තියෙනවා. ඔයාට ප්‍රයෝජන 18ක් තියෙනවා. හැබැයි ඒවා කොහොම කොම් මේ සේරම කොම්. නමුත් මේකට කිට්ටුවෙන් යන ආටිකල් කොච්චර තියෙනවද කියලා කියනවා. ORG තාම EDU එකක් ආවේ නැහැ. පේනවද? ඔක්කොම කොම්නේ. කොම්. මෙන්න නෙට් එකක් දැක්කද? නෙට් එකක්. ඒ කියන්නේ අර අන්තර්ජාලයේ කියන්නේ කරන පිළිබඳ තොරතුරු තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම මේ ඇඩ්‍රස් එකේ මෙන්න මේ කෙළවරේ තියෙන ත්‍රිකෝණයටත් ගාලා බලන්න. සමහර ලාවට සිමිල විතරයි වැටෙන්නේ. කැෂේ වැටෙනවා නේ. අර ඒක කැෂේ විතරයි සිමිල නැහැ. කැෂේ කියන්නේ තොරතුරු තියෙන තැන. සිමිල කියන්නේ මේකට සමාන ආටිකල්. සමහර වෙලාවට මේ දෙකම වැටෙනවා. සමහරලාට මේ දෙකම වැටෙනවා. අපි බලමු මේක. ඒකෙත් කැෂේ. තොරතුරු තියෙන තැන අන්න ඒකේ දෙකම වැටෙනවා. තොරතුරු තියෙන තැන වැටෙනවා. සිමිලර් ආටිකලුත් වැටෙනවා. එතකොට මතක තියාගන්න අන්තර්ජාලයෙන් තොරතුරු බලනකොට ඔයා මාතෘකාව ගාලා තොරතුරු බලනකොට මේ මාතෘකාවට ඉස්සෙල්ලා උඩින් තියෙන වෙබ් ලිපිනේ කියවන්න. වෙබ් ලිපිනේ සිකියුරිටිද බලන්න S එක තියන්න බලන්න. ව්‍යාජ ලිපි S එක ගන්න බෑ වෙන කාටවත්. S තියනවා නම් HTTPS තියනවා නම් ආරක්ෂිතයි. සිකියුරිටි කාටවත් මේ වෙබ්සයිට් එක ගන්න. ඊට පස්සේ බලන්න ඩොමේන් නේම් එක. com නම් වාණිජ. ඒතර වැඩක් නැහැ. ඊළඟ මේ කෙළවරේ තියෙන තිප්පල බලන්න මේකට සමාන තොරතුරු තියෙන ආටිකල් බලන්න. අන්න එහෙම බලලා තමයි ඔයාගේ වෙබ් ලිපිනේ තොරතුරු හොයන්න යන්නේ. තේරුණාද? එහෙනම් අපි දැන් සාමාන්‍ය මාතෘකාවක් ගමු. අපි ගමු අපේ ගිය මාතෘකාව පාඩම තොරතුරු සාක්ෂරතාව. ඔන්න මම දැන් අන්තර්ජාලයෙන් බලනවා ඉන්ටර්නෙට් ඉන්ෆර්මේෂන් ලිටරසි. අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත විෂය ඉන්ෆර්මේෂන් ලිටරසි. ඉන්ෆර්මේෂන් ලිටරසි. අපි ඉස්කෝලේ එකක් ගමු. රීඩින් කියලා ගමු. REA. ඔන්න දැන් එනවා මිලියන ගණන් ඇවිල්ලා ඇති. අර Google ගිහලා ඔයාලට මේනවාද මේ රීඩින් කියන මාතෘකාවට තියෙන ලිපි කියන්නේ ඔක්කොම තොරතුරු. ඔයාලට කියවන්න පුළුවන් මේ ඉලක්කව. සීගිරියට ආවේ මිලියන 3යි. දැන් කියවීම කියන එකට ගහපුවාම අර Google වල ගිහිල්ලා අර තියෙන එකේ ඔක්කොම ඇවිත් තියෙනවා. මේ මොනවාද? කීයද මේක? මෙතන 1000, මෙතන මිලියනය, මෙතන බිලියනය, 2 බිලියන්. බිලියන මිලියන් නෙවෙයි බිලියන් දෙකක් ඇවිත් තියෙනවා. මගේ අම්මේ රීඩින් පිළිබඳ.
ඔය හිතන්නේ රීඩින් කියන්නේ ඔය බිලියන දෙකම කියවීමට අදාළ ඒවා කියලාද? නෑ. මේ රීඩින් කියන මේ අකුරු ටිකේ මේ එංගලන්තේ නගරයක්. හැබැයි ඒක රීඩින් කියලා නෙවෙයි කියන්නේ රෙඩින්. ඒකේ විශ්වවිද්‍යාලයක් තියෙනවා රෙඩින් කියලා. ඒ නිසා මෙන්න මේ ලිපි තුල අර එංගලන්තයේ රෙඩින් විශ්වවිද්‍යාලයේත් ඒ නගරයේ විස්තර අන්න READING රීඩින් කියලා අපි කියන්නේ. හැබැයි ලෝකේ මේ විදිහට රීඩින්ම නෙවෙයි මේක රෙඩින් කියලා ප්‍රොනවුන්ස් වෙනවා. රෙඩින් කියලා ගමක් තියෙනවා ඕස්ට්‍රේලියාවේ නගරයක්. එංගලන්තේ විශ්වවිද්‍යාලයකුත් තියෙනවා රෙඩින් කියලා. right අන්න දැන් බිලියන 3යි ගාණක් ඇවිල්ලා තියෙනවා. දැන් ඉතින් ඒ බිලියන 3යි ගාණ මෙතන තියෙනවා. ඕක බලන්න බලන්න මේක අපේ මිනිස්සෙකුට බෑ. දැන් ඔයා මුලින්ම බලනවා නම් දැන් බලන්න මෙන්න මේක බලනවා නම් විකිපීඩියා. ඔන්න බලන්න ORG සංවිධානය. ඔන්න සිකියුරිටි එක. මේ EA ඉංග්‍රීසි කියන එක. මෙතන සිංහල විකිපීඩියා නම් SI තියෙනවා. මෙන්න දැන් මෙතන බලන්න කැෂේ එක. මෙන්න කැෂේ එක. මෙන්න සිම්ල එක. දැන් කැෂේ එක මොකද්ද තොරතුරු එහෙම කියලා. ඊළඟට අපි දෙවෙනි එක බලමු. දැන් අපි හිතමු පළවෙනි එකක් බැලුවා වැඩක් නැහැ. ඔන්න දෙවෙනි එක. ඔන්න දෙවෙනි එකත් විකිපීඩියාමයි. තුන්වෙනි එක බලමු. තුන්වෙනි එක com. ඔන්න S එකක් තියෙනවා security com. ඔන්න මෙතන ගහලා බලන්න කැෂේ එකයි. මේ කැෂේ ගහලා බලන්න. ඔන්න බලන්න ORG. ඔන්න තාම බලන්න එඩියු ආවේ ඉස්කෝලේ වේව අධ්‍යාපනයේ වේව එඩියු ORG මෙන්න ඔන්න බලන්න මේක. UK එංගලන්තේනේ United Kingdom AC කියන්නේ මොකද academy. අන්න මේ තියෙන්නේ University of Reading. මේ රෙඩින් කියන එක අර රෙඩින් කියන විශ්වවිද්‍යාලේ නැතුව රීඩින් කියන මාතෘකාව නෙවෙයි. රීඩින් කියන මාතෘකාව නෙවෙයි. අන්න ඒකයි මේකේ තේරුම. දැන් මේ බ්ලොග් කියන එක පස්සේ නම් මේ විදියට. එතකොට මෙන්න com. ඉතින් තාම පේනවාද අපට අධ්‍යාපනික ලිපියක් ආවේ නැහැ EDU. අපි ඊළඟ සෙට් එකට යමු. කියවීම පිළිබඳ. ඔන්න අනබන් net මේ net ORG තාම අධ්‍යාපනික ලිපියක් ආවේ නැහැ. ORG මෙන්න මේ මොකද්ද? ORG AU කියන්නේ ඕස්ට්‍රේලියාව මෙන්න සංවිධානයකින් දාන එක. අන්න S එකක් නැහැ. මේ ඇඩ් එකක් තියෙන්නේ. මේ AD කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. ඇඩ්වර්ටයිස්මන්ට් com ඔයාලට පේනවාද ED තාම එන්නේ නැහනේ. අධ්‍යාපනික ඒවා. අපි බලන්න ඕන අධ්‍යාපනික ඒවා. අධ්‍යාපනික ආයතනික දාන. මේ ඈත එකක් බලමු 10 වගේ. බිලියන ගාණක් තියෙනවා. අන්න GOV එකක්. education. අන්න ඒක ටිකක් හොඳ ඇති. හැබැයි ඉතින් අපිට ගැලපෙනවද දන්නේ නැහැ. මොකද්ද JP කියන්නේ? JP කියන්නේ ජපාන්. මෙන්න ජපානයෙන් දාලා තියෙන country code එක. මේක ජපානයෙන් දාලා තියෙන ලිපියක්. com UK. ඔකට පේනවාද EDU තාම අන්න ආව EDU එක. මෙන්න. ඔන්න මේ මම 10 වෙනි සෙට් එක ගත්තේ 100ක් විතර ගිහිල්ලා. මෙන්න EDU එක. අන්න හරි විශ්වාසය. අධ්‍යාපනික ආයතනයකින් දාන්න බයක් නැහැ. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේක ළමයාගේ දැනුමට ගැටලුවක් දන්නේ නැහැ. මේක PhD එකකටද මාස්ටර් එකකටද ෆස්ට් ඩිග්‍රී එකටද ඩිප්ලෝමා වල දන්නේ නැහැ. නමුත් අධ්‍යාපනික ආයතනයෙන් දාන්නේ ගැටලුවක් නැහැ. ඊට පස්සේ මෙතන බලන්න කැෂේ එකයි සිමිල එකයි. මේක සමාන ආටිකල් කොච්චර තියෙනවා? සමාන ආටිකල් තියෙනවා 41ක්. දැන් ඔන්න critical reading අන්න එනවා. හැබැයි මේ ඔක්කොම ORG com මෙන්න EDU එකක් තියෙනවා. අන්න ඒක හොඳයි. EDU එකක්. එතකොට තේරෙනවද අන්තර්ජාලයෙන් මේ වෙබ් එක දැනුවත්භාවය ඉතාම වැදගත්. වෙබ් ලිපින එක දැනුවත්භාවය ඉතාම වැදගත්. එතකොට මොකද්ද වෙබ් ලිපින එකෙන්
ඇඩ්‍රස් එක කොටස් 6ක් තියෙන බව, ඊට පස්සේ ඩොමේන් නේම් එක තියෙන බව, කන්ට්‍රි කෝඩ් එකක් තියෙන බව, ප්‍රයිවට් දැන් තාම ප්‍රයිවට් ඒවා හම්බුනේත් නෑ අපිට. ප්‍රයිවට් කියලා බලාගන්න එක. ඒ නිසා මේවා බලාගන්නේ අපි මාතෘකාවක් ගහපුවා මේ ලියනකොට ලිපියට උඩින් තියෙන වෙබ් ලිපිනේ ඒ වෙබ් ලිපිනේ ඔක්කොම කියවලා බලලා මේ ත්‍රිකෝණයටත් ගහලා සිමිල ඒවා තොරතුරු තියෙන තැනත් බලලා තමයි මේ ලිපිය බලන්නේ කියන එක තේරුම් ගන්න. ඉතින් ඔහොමද ඔබත් තොරතුරු බැලුවේ අන්තර්ජාලේ. ඔහොම බැලුවේ නෑ නිකන් කන මුට්ටිය බින්දිනා වගේ මේකට ඇවිල්ලා ගහනවා. ඕගොල්ලෝ අර අවුරුද්දට කන මුට්ටිය බින්දිනා නේද? ඒකල්ලා වගේ ඔය කන මුට්ටිය බින්දිනවා මොකට හරි ගාලා බලලා බැලමැන යනවා. ඊට පස්සේ වෙන කුණු බලලා යනවා. ඒ නිසා අන්තර්ජාල සාක්ෂරතාව කියන්නේ වෙබ් ලිපින මතක තියාගන්න තමන් දන්න වෙබ් ලිපිනේ කෙලින්ම ගහලා ගන්න පුළුවන්. ඒකට බය නැහැ. අපි www.ni.lk කිව්වම ඒකේ තියෙනවා ඒකේ බයක් නැහැ. හැබැයි අපි මාතෘකාවක් ගහපුවාම අපිට ලිපි බිලියන ගණන් එනවා. ඒක උඩින් තියෙන මාතෘකාවට උඩින් තියෙන වෙබ් ඇඩ්‍රස් එක හොඳට අධ්‍යයනය කරලා බලලා තමයි වෙබ් ලිපිනේ බලනවාද නැද්ද කියලා තීරණය කරගන්න කියන එක තමයි ඔන්න අද පාඩමේ හරය. පැහැදිලිද? එතකොට අපි Google භාවිතා කරන අද කතා කරේ කොහොමද අපි වෙබ් ලිපිනයක් පාවිච්චි කරලා තොරතුරු හොයනකොට අවශ්‍යයෙන්ම දැනගත යුතු දේවල් මොනවාද කියලා. අපි කරුණු 4ක් සාකච්ඡා කරලා මම ඒක ප්‍රායෝගිකවත් පෙන්ලා තියෙනවා. එහෙමනම් අද පාඩම ඉවරයි. දැන් ඔබේ එවන්න ඕන රිෆ්ලෙක්ෂන් එක මට අද මේක දාලා ගිස්සරේ 7 දෙනයි ලියන්නේ. පන්ති 40 ගානක් ඉන්නවනේ. අනිත් අය මොකුත් ලියන්න දන්නේ නැහැ දකුරු. එවන සාක්ෂරතාව දුර්වලද? අනිත් අය මොකක් හරි මැසේජ් එකක් එවන්නේ නැති අය මේ පාඩම හොඳයි නරකයි කියලා. එක්කෝ ඒගොල්ලන්ට ඇහිලා නැද්ද පාඩම? මේ 7 දෙනා විතරද පාඩමට ඇහෙන්නේ? නැත්තම් මොකද්ද ඔය කරන්න කියලා ගැටලුවක්. ඔයාගේ පාඩම පිළිබඳ ඔයාට මේ පහසුකම නැද්ද? WhatsApp නැද්ද අපේ පොදු group එකට? ඒ නිසා මේ පාඩමට අදාළව ඔයාට මේක තේරුණාද වැටුණාද කින්ද මන්ද කියලා පොඩි ලියලා දාන්න. මේකත් වැදගත් කුසලතාවක්. මේකත් සාක්ෂරතාවක්. ඒ නිසා 40 දෙනෙක් ඉන්නවා. එහෙනම් අද පාඩම ඔයාට තේරුණු ප්‍රමාණය එහෙනම් හෙට අපි මේක ඉස්සරහට යනවා. ඔබට පේනවා දැන් ඔබ ක්‍රමයෙන් ගැඹුරට එන හැටි, අන්තර්ජාල සාක්ෂරතාව ලබා ගන්න හැටි. හරි. එහෙනම් ඔකොටම ජය වේවා. WhatsApp වලින් ඔයාගේ පණිවිඩය වන්න පාඩම පිළිබඳ. උත්සාහයි සර්. හරි.